Hello everyone. We are going to start our day 7. අපි අපේ 7 වෙනි දවසේ ක්ලාස් එකේ කරගෙන යනවා. දැන් ඉක්මනින් වීඩියෝ එක ඔයගලන්ට හම්බ වෙනවා. ඒක ඔයගලන් ඉංග්‍රීසි නොලෙජ් එකත් මම හිතනවා ඉම්ප්‍රූව් වෙනවා ඇති කියලා, දියුණු වෙනවා ඇති කියලා දවසෙන් දවස අපි කරන වීඩියෝ එකත් එක්ක ඒකට උපරිම වැඩපිළිවෙල මෙතනින් මම දෙන්න උත්සාහ කරනවා. I'm trying to give you the best, right? හරි. අද කලින් දවස්වල වගේම කලින් වීඩියෝස් වල වගේම මේ වීඩියෝ එකනොත් ඔයගලන්ට ඉංග්‍රීසි වල ගොඩක් ක්ලියර් නැති තැන් ටිකක් ග්‍රැමර් පාර්ට්ස් වල ක්ලියර් නැතුව තියෙන තැන් ටිකක් ක්ලියර් කරගන්න, ඒ වගේම කලින් ඉගෙනගත්තු දේවල් ආපහු පොඩ්ඩක් මතක් කරගන්න, ඊට පස්සේ අභ්‍යාස ප්‍රශ්න වලට උත්තර ලියන වැඩපිළිවෙළවල්, ඒ වගේම ඩික්ටේෂන් නැත්නම් වොකැබුලරි අපේ වචන මාලාව හදා ගැනීම කියන ඔය හැම දෙයක්ම එක්ක අපි එහෙනම් මේ වීඩියෝ එකත් කරගෙන යමු. අපේ day 7 එකට අදාළව තියෙන ග්‍රැමර් කොටස් ටික සහ ඊතුරු ඉංග්‍රීසි පාර්ට්ස් ටික. මම ඔයගලන්ට ගිය සතියේ කිව්වා හැම දවසකම වගේ අපි as usual අපි කරන පුරුදු විදිහටම මතක් කරගන්න එක. කලින් ඉගෙනගත්තු දේවල් ටික මොකද ඒකත් එක්කම යන්න ඕන. මොකද නැතුව අපි දවසක් ඒ දවස ඉවරයි කියලා ඒක පැත්තකින් තියලා අපිට next day එකට යන්න බෑ. අපි අනිවාර්යයෙන්ම කලින් ඉගෙනගත්තු දේ flow එකක් විදිහට අරගෙන යන්න ඕන. ඉංග්‍රීසි කියන එක එහෙමයි. ඉංග්‍රීසි කියන එක ඔයගොල්ලෝ තේරෙනවා ඇති ඔයගොල්ලන්ට මොන්ටිසෝරියේදී එකේ දෙකේ පන්තිවලදී ඒ ඉගෙනගත්තු දැනුම සමහරක් වෙලාවට O level විභාගයට අවශ්‍ය වෙනවා. එකේ 11 පන්තියට සීමා වෙන්න බෑ ඉංග්‍රීසි වලට අදාළව O level මේ විභාගයට අදාළව හරි ඉංග්‍රීසි පේපර් එකට අදාළව දැන් අනිත් හැම විෂයකටම ඔයගලන්ට කියන්න පුළුවන්. 10 grade 10 and 11 වලින් තමයි ගොඩක් වෙලාවට අනිත් විෂයන් වල පේපර්ස් හැදෙන්නේ. නම් යම් කෙනෙක් grade 10 11 සිලබස් දෙක අරගෙන ඉවර වෙලා ඒක A to Z කරගත්තා නම් ඒ කියන්නේ අනිත් maths වල හෝ science වල history වල සිංහල වල ඕනේ මේක එහෙමයි. බොහෝ දුරට අපිට හදා ගන්න පුළුවන් grade 10 and 11 සිංහල වල මොකද ඔයගොල්ලෝ සිංහල කතා කරන්න භාෂාව දන්නවනේ. ඒ ග්‍රැමර් පාර්ට්ස් ටික මොනවද එන්නේ, සාහිත්‍ය වල මොනවද එන්නේ, ඔන්න ඔය වගේ දේවල් ටිකක් දැනගත්තාම ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා ඒක කවර් කරගන්න. හැබැයි ඉංග්‍රීසි වල එහෙම නෙමෙයි. ඉංග්‍රීසි වල 10 11 බලුවයි කියලා විතරක් ඔයගොල්ලන්ට පේපර් එකේ ඒකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. එහෙම ගන්න පුළුවන් වුණත් ඔයගොල්ලන්ගේ හරි ඉංග්‍රීසි නොලෙජ් එකක්. හරි. ඉංග්‍රීසි වලට ගොඩක් ඒක ගන්න ළමයි ඉන්නවා. හැබැයි හරියට ඉංග්‍රීසි දැනුමක් නැහැ. ඉංග්‍රීසි වල කතා බහ කරගන්න, කියන දේක් තේරුම් ගන්න, දැන් ගොඩක් එහෙම ගන්න ළමයි සමහරවිට මම දෙන වාක්‍ය ටිකක් වාක්‍ය 10ක් ලියලා මම සිංහල වාක්‍ය 10ක් දීලා ඒක ට්‍රාන්ස්ලේට් කරන්න කිව්වොත් ඒකේ මේ 10න් 5ක් විතර වරද්දනවා. එහෙම වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලෝගේ හරි වැඩපිළිවෙල අරගෙන ආව නැති වුණා. මුල ඉඳලා මූලික බේසික් වල ඉඳලාම ඔයගොල්ලන්ගේ හරි වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒක නැති එක තමයි ඉංග්‍රීසි වල ඔයගොල්ලන්ට ගොඩක් මුණ දෙන්න වෙන ප්‍රොබ්ලම් එක. ඒක නැති කරගන්න එකයි අපේ මේකේ ටාගට් එක. අපේ මේ කෝස් එකේ හරි. හරි. ඒ අනුව අපි සුපුරුදු විදියට මම ඔයගොල්ලන්ට පොරොන්දුවක් වුණා. I promised you that මොකද්ද මම අහනවයි කියලා මොකක් ගැනද? ආටිකල්ස් වල එදා මම ඇහුවා භාවිතය. අද මම අහනවා ඔයගොල්ලන්ගෙන් පළවෙනි මතක් කරගැනීමේ ප්‍රශ්නය විදිහට the භාවිතා කරන ආටිකල් වල අපි දන්නවා and the කියලා තුනක් තියෙනවා. ඒකම the කියන ආටිකල් එක. හරි. මේ පාඩමට අදාළ මාතෘකාව මම කෝඩ් එකේ දාලා තියෙන්නේ. ඒකට යන්න කලින් අපි මතක් කරගැනීම කරන්න ඕනේ. එනවා ආටිකල් the භාවිතය කොහොමද? මේකේ ප්‍රධාන භාවිත තියෙනවා 7ක්. ඔයගොල්ලෝ මතක් කරගන්න ඕනේ මම කියන්න කලින්. හරි. the වල ප්‍රධාන uses තියෙනවා 7ක්. We have 7 uses. We have about 7 uses. හරි 7කට වඩා තියෙන්න පුළුවන්. නමුත් 7ක් පමණ ප්‍රධාන වශයෙන් තියෙනවා. අපි වැඩිපුර commonly used කරන තැන්. මතක් කරගන්න බලන්න ඉක්මනට.
හරි බලමු. ඔයගොල්ලන්ට මතක් වෙනවද කියලා බලන්න මම කියන එකත් එක්කලා උදව්වක් කරන්න එක. පළවෙනි එකට අපි දානවා අපි කිව්වා තනි දෙයක් තියෙන යූනික්. හරි. යූනික් things ලෝකෙටම තනි දෙයක් විදියට තියෙනවා නෑ යම් දෙයක්. එතෙන්දී ඒව ඉස්සර අපිට අපි දානවා උදාහරණයක් විදියට the moon. මේ යටතේ මම ගොඩක් උදාහරණ සඳහන් කරලා තියෙනවා the moon, the sun, ඊට පස්සේ the Taj Mahal, the Singaraja rainforest. අන්න ඒ වගේ ලෝකෙටම එකක් තියෙන දේවල්. ඒවා සමහරක් වෙලාවට ඒ අර ඉර අඳ වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකෙටම තියෙන මොකක් හරි පෞරාණික නිර්මාණයක් හරි ස්මාරකයක් ඒ වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපව වෙන්න පුළුවන් the temperature උෂ්ණත්වය. ඒවා දෙකක් උෂ්ණත්වය කියලා අපි අගයක් ගන්න එක වෙනයි. නමුත් උෂ්ණත්වය දෙකක් නෑ. ඒ වගේ ඒවත් ගන්න පුළුවන් the temperature, the wind උලංග ඒවා. දෙවෙනි එක මම සමහර කරාට මාරු කරනවා අවශ්‍ය තැනට මේ හතෙන්දයි ඕනේ. හරි. musical instruments. musical instruments. ඕනෙම සංගීත භාණ්ඩයක නමක් ඉදිරියෙන් අපි දානවාද? ඊට පස්සේ සමහර රටවල් නම් ඉදිරියේ some countries. සමහර රටවල් නම් ඉස්සර අපිට දානවා උදාහරණයක් විදියට the USA, the UK, the UAE, the Netherlands, the Maldives Islands ඒ වගේ. අපෝ අපි දානවා සත්ත්ව කොට්ටාසයක්. animal species එකට. හරි. පොදුවේ දක්වද්දී උදාහරණයක් විදිහට the ostrich can't fly කියලා අපි කිව්වා. පියා පැස්බරාට පියාඹන්න බෑ. the elephant is big. අලියා ලොකුයි. ඒතකොට අලියා කිව්වම කොයි අලියාද? එහෙම නෙමෙයි එන්නේ. එතන පොදුවේ අලියා. ගැනයි එතන අපි එක විදිහට කියනවා මුළු ලෝකෙම ඉන්න අලියා කියලා. පොදුවේ. next is අපි දානවා famous books. හරි. famous books ඊට පස්සේ newspapers, magazines. ප්‍රසිද්ධියටපත් පුවත්පත්, පත්තර, පුවත්පත් සංග්‍රහ. හරි. පුවත්පත් සංග්‍රහ books, newspapers and magazines. වල නම් ඉදිරියේ. ඊළඟට rivers, range of mountains, above oceans. ගංගා, කඳුවැටි, සාගර වල නම් ඉදිරියෙන් අපි the use කරනවා කිව්වා. දැන් මෙතන තියෙනවා uses 6ක් සඳහන් කරලා. ඊට පස්සේ හත්වෙනි use එක විදියට මම කිව්වා අපි නියතව දාන්න දෙයක්. උදාහරණයක් විදියට වාක්‍යයක් විදියට ගත්තොත් මම මෙහෙම වාක්‍යයක් කියනවා do you go to the library every day? මම මේ අන්තිම භාවිතය පැහැදිලි කරන්න අන්තිම භාවිතය වෙනුවෙන් මම වාක්‍යයක් ලියනවා මේ විදිහට. ඒකේ මම මෙතෙන්ට දානවා. do you go to the library every day? ඔයා හැමදාම යනවද පුස්තකාලයට කියන වාක්‍ය කොහොමද අපි යන්නේ? ඒකට ඒක ඉංග්‍රීසි වල මේ විදිහයි. ඒකේ මෙතෙන්ට the මම දාලා තියෙනවා. එතකොට මේ library කියන එක අපි හොඳට දන්න ඔයාලගේ ප්‍රදේශයේ වෙන library එකක් වෙන්න පුළුවන් නේද? ඔයාලගේ ප්‍රදේශයේ තියෙන ඒ වගේ දන්න library එක ගැන මෙතන මෙයා අදහස් කරන්නේ. හරි. එතකොට අහන කෙනා දන්නවා මේ අහන්නේ මේ පුස්තකාලයට යනවද කියන එක. හරි. ඒතර ඒක විශේෂ නමක් හෝ එහෙම සඳහන් කළ යුතු නැහැ. ද දැම්මයන් පස්සේ ඒක නිශ්චිතව දන්න දෙයක් ගැන කියන්න සඳහන් කරනවා කියලා. යනවා භාවිත 5, භාවිත 7 අපෝ තනි දෙයක් විදිහට සංගීත භාණ්ඩ, සමහර රටවල්, සත්ත්ව කොටාසය පොදුවේ දක්වනකොට ප්‍රසිද්ධියටපත් පුවත්පත්, පොත් සංග්‍රහ, ගංගා, කඳුවැටි සහ සාගර නියතව දාන්න definitely no things. හරි. ඒ ටිකට ඉස්සරහ පිටින් අපි දානවා the. right. ඊළඟට අපි බලනවා වාක්‍ය සුපුරුදු පරිදි අපි ඊළඟට අපේ මතක් කරගැනීමේ ඊළඟ කොටස විදිහට වාක්‍ය කීපයක් මම සිංහලෙන් ඔයගොල්ලන්ට සඳහන් කරනවා. ඒවට ඔයගොල්ලෝ දැනට ඉගෙන ගත්ත පාඩම් වලින් හදාගන්න මම දෙකක් වාක්‍ය පළවෙනි දෙක දෙන්නේ අන්තිමට මම කරපු situation in future වලින්. හරි. දැන් ඔයගොල්ලන්ට ඒ වගේම පුළුවන් වෙන්න ඕනේ situation වාක්‍යයක්ද නැත්නම් position වාක්‍යයක්ද? කියන්නේ be verb එකකින් කියන්න ඕන වාක්‍යයක්ද? නැත්නම්
සිටුේෂන් වලින් කියන්න ඕන වාක්‍යයක්ද එම කියලා හඳුනා ගැනීමට හැකියාවක් තියෙනවා. හරි. ඒකත් අපි බලමු. වාක්‍ය පහක් දෙනවා. ඒ පහෙන් ඉතුරු තුන දෙන්නේ කලින් කලවමේ. හරි. හරි. පළවෙනි වාක්‍ය මම දෙනවා මේ විදිහට. හෙට රැස්වීමේ මිනිසුන් කී දෙනෙකු සිටීවිද? හෙට රැස්වීමේ මිනිසුන් කී දෙනෙකු සිටීවිද? දැන් අපිට සංවිධායකයන්ට ඕනයිසර්ස්ලට ඒවා මේ ප්‍රිපෙයාර් කරන්න ඕනේ. හරි. කෑම බීම රිෆ්‍රෙෂ්මන්ට් දෙනවා නම් ඒවා ඊට පස්සේ නේද ඉඳ ගන්න පුටු චෙයාර්ස් ඊට පස්සේ ඊට කඩ ස්පේස් එක කොහොමද කොයි හෝල් එකක්ද තෝරගන්නේ එහෙම කියලා එයාලට කලින් දැනගන්න ඕනේ රැස්වීමක් සූදානම් කරලා තියෙනවා. මේ කල විශේෂයෙන්ම හරි කොයි මේ සිටුේෂන් එකකින්ද ඒ අනුව අහන වාක්‍යය හෙට රැස්වීමේ මිනිස්සු කී දෙනෙක් සිටීවිද? හදාගන්න. බලමු අපි. හරි. ඇති වෙලාව හොඳට හදා දැන් කීයක් සිටීවිද? මම ඒක උදව්වක් ඔයගලන්ට කරලා තියෙන්නේ කලින්ම ගිය සතියේ කරපු එකෙන් තමයි මේ පළවෙනි වාක්‍ය දෙක අහන්නේ කියලා නේ. right. එහෙනම් කීයක් ඉන්නවද? කීයක් ඉඳීවිද කියලා අපි කියන්න මුලින්ම අපිට අවශ්‍ය වෙනවා question word එක. මම question word කතා කරනකොටම කිව්වා ඒවා ඒ keywords වලට විතරක් අදාළ වෙන්නේ නැහැ. අපි ඉගෙන ගන්න හැම පාඩමකටම question words අපිට දාන්න වෙනවා. ඒ අවස්ථානෝචිතව අපි ඒවා පාවිච්චි කරන්න දැනගත යුතුයි. සිටුේෂන් වලදී කොහොමද එතකොට question word එකක් මේ වගේ දාලා වාක්‍යයක් අහන්නේ. එතකොට කීයක්ද නම් how many ඔක්කොටම බලන්නේ ඒකෙන් තමයි. හරි. සිටුේෂන් වලදී අපි ඉගෙන ගත්ත තවත් එක් ආකාරයක් තමයි අපි වර්තමානයෙන් අහනවා නම් how many students are there in your class? how many students කියලා මම මෙතන මුලට ගන්නවා. ඒ වගේම මෙතන මම ගන්නවා how many people. මිනිස්සු how many people? දැන් හරි. දැන් අපි අහන්නේ පිළිටීමක් කියන එක ඕගොල්ලන්ට දැන් මම කිව්වේ නැතත් ඕගොල්ලන්ගේ ඔළුවට ඒක යන්න ඕන ටක් ගාලා. හෙට රැස්වීමේ මිනිස්සු කිව්ව ගමන් මෙතන එන්නේ පිළිටීමක් කියන අදහසක්. ක්‍රියාපදයක් නැහැ. හරි ස්වභාවයක් මේ කවුරුත් ගැන කියනව නෙමෙයි කෙලින්ම පිළිටීමක්. එහෙනම් ගන්න අදහස තමයි there is there. හැබැයි කාලය future. එහෙනම් how many people ප්‍රශ්නයක් නිසා ප්‍රශ්නයක් අහන සාමාන්‍ය විදිහටම ඕනේ ඊළඟ වාක්‍යයත් ඔයගොල්ලෝ සම්පූර්ණ කරන්න. How many people will there be? How many people will there be at the meeting? Another than at the meeting tomorrow. දැන් පේනවද මේ වාක්‍ය? මම මතක් කිරීමේ වාක්‍යයක් මේවා. හරි? ඒතකොට පාඩමේ ඉගෙන ගත්ත ගැටලු තියෙන තැනුත් සමහරක් වෙලාවට මේ කරන්න වැඩේ නිසා මගේ ඇදෙනවා. ඒක ඇත්තටම එහෙම වෙනවා. ඕනෙම විෂයකට ඕනෙම සබ්ජෙක්ට් එකකට ඕගොල්ලෝ හරියට කරනවා නම් කළ යුත්තේ මෙහෙම. ඉගෙනගත්තු එක ඉගෙන ගත්තා කියලා එතනින් කම්ප්ලීට් කළොත් ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට ඒ කියන ගැටලු වලට මුහුණ දෙන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි ඉංග්‍රීසි වල පාඩම උගන්වලා හරි ඉවරයි කියලා මට ඕනම් කියන්න එහෙම පුළුවන්. හරි මම කවර් කළා. be verbs කවර් කළා. there is there කවර් කළා. have has කවර් කළා. එමෙන්න මට ඉවර කරන්න යන්න පුළුවන්. හරි. එහෙම නැතුව හැම දවසකම අර වගේ වෙලාවක් මම වෙන් කරගන්නේ. ඒ කරපු පාඩම් ඔයාලට මොනවා හරි තේරුම් නැති දෙයක් තියෙනවා නම් ඒ අඩුපාඩුවක් තිබ්බනම් ඒ හැම දෙයක්ම මෙතෙන්දී අහුවෙනවා අපිට. එහෙනම් මේ වාක්‍ය හදද්දී මුලින්ම how many කියන question word එක එනවා. ඊට පස්සේ people. peoples එහෙම දාන්නේ people. ඒක බහුවචනයක්. හරි. will there be දැන් ඒක මම there will be කියලා නෙන්නේ සාමාන්‍යයෙන් verb එක මේ helping verb එක තියෙන මේ විදිහට situation වල. හැබැයි මම හිතන දාලා තියෙන්නේ will මුලට අරගෙන ඇයි ඒ ප්‍රශ්නයක් නිසා. this is a question. this is a question නේද? මේක ප්‍රශ්නයක්. ඒ නිසා will මුල තියෙනවා. will there be at the meeting. දැන් the දාලා තියෙනවා. දැන් පේනවද ඔයගොල්ලන්ට? අපි මේ වගේ වාක්‍යයක් අහන්නේ අපි දන්න දෙයක් ගැන. අපි දන්න රැස්වීමක් ගැන. හරි රැස්වීමේ සංවිධායකයෙක් වෙන්න පුළුවන් මේ වාක්‍ය අහන්න. එහෙනම් එයා ඒ නිසා the දානවා එතෙන්ට මුලට. the meeting tomorrow. ඊළඟ වාක්‍යය. ඒකත් මම කියවන්නේ මේ situation in the future. හරි අනාගත පිළිටීමෙන් මම දෙන්නේ කියලා. හරි මම මෙහෙම කියනවා වාක්‍යය. හෙට ඔවුන්ගේ ගෙදර පාටියක්.
හෙට ඔවුන්ගේ ගෙදර පාටියක් තියේවිද? අදාළව හෙට ඔවුන්ගේ ගෙදර නැත්නම් මේ වගේ නොතිබේවි කියමු. මෙතනත් ඒක ප්‍රශ්නයක් නේ. ඒ නිසා ඊළඟ මම දැන් කියපු එක ප්‍රශ්නයක් විදිහට නෙමෙයි නැති අර්ථයක් විදිහට කියමු. හෙට ඔවුන්ගේ ගෙදර පේ සංഭാෂණයක් හරි. ඒ කියන්නේ පාටි එකක් නොතිබේවි. නොතිබෙනු ඇත. අදාළව හරි බලමු. ඒක මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. කෙලින්ම අපි ගන්නෙ there will be වල නැති අර්ථය. එහෙනම් there will not be කියන එක මට පිටි කරන්න පුළුවන් there won't be කියලා. මෙතන තියෙන්නේ will not කියන එක. will not වල කෙටි කිරීම මේ විදිහයි. there won't be a party at their home දැන් මෙතන there එකයි මෙතන there එකයි වෙනස්. හරි අකුරු වෙනස්. at their home tomorrow. ඒක full stop එකකින් ඉවර වෙන්න ඕනේ question එකක් නෙමෙයි. there won't be a party. ඊළඟ next sentence එක මේක භයානක රෝගයක් නෙමෙයිද? මේක භයානක රෝගයක් නෙමෙයිද? දැන් කොරෝනා වගේ ගැන අහනවා කවුරුත් ප්‍රශ්නයක්. දැන් දෙකෙනෙක් අහනවා මේ භයානක රෝගයක් නෙමෙයිද? මේක භයානක රෝගයක් නෙමෙයිද? අදලා භයානක කියන වචනේ දන්නේ නැත්නම් භයානක කියන්නේ dangerous කියන එක. බලමු. මේ භයානක රෝගයක් නෙමෙයිද කියලා මම හිතනවා. එතකොට එතන ඔයගලන්ට පැහැදිලි ඒ වාක්‍ය යන්නේ ස්වභාවයට position be verb එක. be verb වලින් අපි කියන්න ඕනේ මොකද එතනින් අහන්නේ ගැනනේ. මොකක් ගැනද? රෝගය ගැන. අන්න ඒකට අපි උත්තරයක් තියෙන්න ඕනේ හැමතිස්සෙම. පිහිටීමක් නම් පිහිටන්නේ මොකද්ද කියන එක. හරි පිහිටන්නේ කවුද හෝ පිහිටන්නේ මොකද්ද කියන එක. ඒකට අපි ගාව උත්තරයක් තියෙන්න ඕනේ. ඒකට අපි ගාව උත්තරයක් නැත්නම් ඒක මොකක් නෙමෙයිද? පිහිටීමේ කියන වාක්‍යයක් වෙන්න බෑ බොහෝ වෙලාවට. අතනත් එහෙමයි position කියලා ස්වභාවය be verbs වලින් කියපාට මේ හැමතිස්සෙම කියන්නේ මොකක් හරි දෙයක් ගැන. ඔයා ගැන කිව්වම මම ගැන මගේ වයස ආගම ඒවා ගැනනේ. මෙතන මම කිව්වේ මේ රෝගේ ගැන මේ කියන්නේ. හරි. අහනවා මේ රෝගේ භයානක රෝගයක් නෙමෙයිද? ඇමීසාරි ගන්න. එහෙනම් ඇමීසා වල නෙමෙයිද කියලා නැති අර්ථයක ප්‍රශ්න. නෙගටිව් ඉන්ටරොගේටිව් ෆෝම් එක. ඒ කියන්නේ ඉස්සන්. කාලේ මෙතන මොකක් ගැටලුවක් නැහැ. දැන් වර්තමානයේ මේ මම දැන් ඉන්න ගමන් අහන එකක්. හරි. ඉස්සන් ඊළඟට එන වචනේ it කියලා දාලා සමහරු it නෙමෙයි වඩා හොඳ වචනේ වාක්‍ය මම කියපු වාක්‍යෙට තේරුම වෙන එක තමයි this. Isn't this a dangerous disease? අපි disease කියන්නේ ඉතින් මතකනේ dictation ඉගෙන ගත්තා. Isn't this a dangerous disease? මේ භයානක රෝගයක් නෙමෙයි. fourth sentence එක ඔයගොල්ලන්ගේ මතකයට යොමු කරන අර ගොඩනැගිල්ල හදාගන්න වාක්‍යය අර ගොඩනැගිල්ල කලකට පෙර කෞතුකාගාරයක් විය. අර ගොඩනැගිල්ල ඈත තියෙන ගොඩනැගිල්ලක් පෙන්නලා අපි කියනවා අර ගොඩනැගිල්ල කලකට පෙර කෞතුකාගාරයක් වුණා. දැන් එතන හෝටලයක් දාලා. හරි දැන් හෝටලයක් දාලා එතන ඔක්කොම වටේ පිටේ කපලා දැන් ලයිට් දාලා තියෙනවා.
හැබැයි අපි දන්නවා හොඳටම අපි මේ පළාතේ ජීවත් වෙච්ච කෙනෙක් අනුව අපි දන්නවා එතන මීට අවුරුදු 5කට කලින් තිබ්බේ කෞතුකාගාරය. ඒක කඩලා තමයි හෝටලයක් දැම්මේ. අපි අන්න කියනවා හරි එය එම අර ගොඩනැගිල්ල කලකට පෙර හෝටලයක් විය. සෝරි කෞතුකාගාරයක්. අර ගොඩනැගිල්ල කලකට පෙර කෞතුකාගාරයක් විය. අදාළනවා. වාක්‍ය බලමු අපි. එය කලකට පෙර කෞතුකාගාරයක් විය කියලා මම කිව්වේ. ඒතොර ඇති අර්ථ වාක්‍යයක්. හැබැයි ගැනනේ කියන්නේ මොකක් ගැනද කියන්නේ? අර ගොඩනැගිල්ල ගැන. ඒ නිසා ඒ කියන්නේ ස්වභාවය. කාලය කොහොම වෙන්න ඕනේද? අතීත වෙන්න ඕනේ. නම් ඒ ගත්තාම අර ගොඩනැගිල්ල අපි ගන්නවා. that building. මේවට අපුරු විශේෂයෙන් දැන් ලොකු ළමයි වුණත් ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් ඉංග්‍රීසි වල ලකුණු අඩු කරගන්න හේතුවක් තමයි මේ අකුරු වල ස්පෙලිංස් වරද්දන එක. හරි. ඒ නිසා මම මේ බෝඩ් එකේ ලියන වචන වලුත් ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ගන්න බලාපොරොත්තු වෙන්න. that building මම දාන help verb එක නැත්නම් be verb එක වෙන එතන is කියලා එන්න ඕනේ සාමාන්‍යයෙන් නම් නමුත් අතීත නිසා was. that building was a කෞතුකාගාරයක් කියන්නේ museum කලකට පෙර some time back. එහෙම එකක් කොහෙන්ද ආවේ? ඒව මම උගන්ලා තියෙනවා. හරි. අර ස්වභාවය පාඩමේ වාක්‍ය හදද්දි මම මේ පන්ති උගන්වන ගමනුත් කියන්න ඇති. ඒ වගේම අර ටියුට් එකේ වාක්‍ය උදාහරණ වාක්‍ය මම මේවා කියලා තියෙනවා. ඒක දාලා තියෙනවා, print කරලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ඒවා සාකච්ඡා කරගෙන යනවා. හැමදාම ටියුට් එකේ තියෙන ඔක්කොම ටික මම නැවත වාක්‍ය කියවනවා. කියවන ගමන් තේරුම් ගන්න නැති ඒවා ඔක්කොම තේරුම් කියනවා. ඒවා ලකුණු කරගන්න ඕනේ. ඒවා ඔයගොල්ලන්ගේ යුතුකමක්. ලකුණු කරගත්තේ නැත්නම් ආයෙ හරි මේ වීඩියෝ එක බලලා ඒවා හොයාගන්න. හරි. That building was a museum some time back. ඒ අර ගොඩනැගිල්ල කලකට පෙර කෞතුකාගාරයක් විය. last sentence එක අවමංගල්‍ය අද හවස 3ට තිබේවි. අවමංගල්‍ය අද හවස 3ට වේවි වනු ඇත. හොඳයි. බලමු අපි. දැන් අවමංගල්‍ය. මම කිව්වේ අවමංගල්‍ය කියලානේ. එහෙනම් එලින්ම the funeral. මොකද අපි දන්න එකක් ගැනයි ඔය වගේ වාක්‍යයක් කියනවා නම් කියන්නේ. මේ ගෙදර ඉඳගෙන මොකුත් නැතුව එහෙම කියන්නේ නැහැ අවමංගල්‍ය තුනට කියලා. අපි දන්නා අවමංගල්‍යයක් ගැනයි මේ වගේ වාක්‍යයක් අපි කියන්නේ. මෙතෙන්දී අපි උදාහරණයකට ගත්තා. the funeral. දැන් මේකේ අපි දාන්න කෙලින්ම will be අද හවස 3ට. දැන් මම අද උදේ වගේ තමයි කියන්නේ. එහෙනම් the funeral will be at 3 pm. At 3 pm today. ඒකත් හරි. දැන් මෙතන කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ පිහිටීමක් නෙමෙයිද කියලා. ඉතින් පිහිටීමක් වෙන්නේ නැහැ. අවමංගල්‍ය කොහේ හරි තියනවා කියන එක පිහිටීමක්. දැන් කනත්තේදී අවමංගල්‍ය තියනවා කියලා කිව්වනම් අන්න පිහිටීමක්. හරි. There will be a funeral in the cemetery. හරි. අද දවස කනත්තේදී අවමංගල්‍යයක් තිබෙද. මේකෙදි කියන්නේ එහෙම නෙමෙයි අවමංගල්‍ය තියෙන වෙලාව. එතකොට ඒක අවමංගල්‍ය ගැන. It is about the funeral, not the situation of this funeral. Funeral එකේ situation එක නෙමෙයි මේ වාක්‍යයෙන් කතා කරන්නේ. funeral එකේ ස්වභාවය. මොකද funeral එකේ තියෙන වෙලාව.
ඒ කියන්නේ ඒකේ ස්වභාවයක් හරි. ඒ ගැන ෆියුනරල් එක ගැනයි මොකක් හරි අදහසක් කියන්නේ. ෆියුනරල් එක ගැන කිව්වම මේ වගේ එකට මොනවද එන්නේ? ෆියුනරල් එක ලොකුද කියලා අහන්න පුළුවන් නේද? ෆියුනරල් එක පොඩිද කියන්න පුළුවන්. හරි. ෆියුනරල් එක කොච්චර කාලයක් තිබ්බද කියන්න පුළුවන්. ඒවා එන්නේ ගැන කියන අදහසට. ෆියුනරල් එක කොහෙද තියෙන්නේ? අන්න ඒ වගේ එකට එනවා පිටීම. ඒ නිසා ඒක පටල ගන්න එපා. මේක එන්නේ කෙලින්ම will be වලින් කියන ලේසියම කියන්න පුළුවන්. The funeral will be at 3 pm today. හරි. එහෙනම් ඔන්න වාක්‍ය ටික. දැන් ඔයගොල්ලෝ බලන්න දවසින් දවස වීඩියෝ එකින් එකට ඔයගොල්ලෝ යනකොට ඔයගොල්ලන්ට මේ අවස්ථා පුළුවන් වෙන්න ඕනේ. එතකොට දැන් අපි පාඩම ඉවර කරනවා. ඉවර කරද්දී දැන් අද ඔයගොල්ලන්ට එක මේ කොටස මම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. have has ඒකේ අතීත කාල කොහොමද අනාගත කාල කොහොමද සියල්ල present past future ඒ ඔක්කොම කොටස් ටික අද මේ වීඩියෝ එකෙන් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අනුව දවසින් දවස් ඔයගොල්ලෝ ටික ටික ලං වෙනවා. වගේම ඔයගොල්ලන්ට එකතු වෙන ලොට් එක නේ වැඩ ප්‍රමාණය එන්න වැඩි වෙනවා. දවසින් දවස් වීඩියෝ එක වැඩි වෙනවා ටික. එතකොට ඒ අනුව මේ වැඩ ටික ඔයගොල්ලෝ තහවුරු කරගන්න ඕනේ. නිකන් වීඩියෝ ටික අරගත්තා බැලුවා එතනින් ඉවරයි ඊළඟ මාසේ වීඩියෝ එක ගත්තා නේද සල්ලි ගෙවුවා එහෙම නෙමෙයි. ඒ නිසා ඔයගොල්ලොත් ඒකට දෙයක් කරන්න ඕනේ ඒ දේ ලබා ගන්න නම්. හරි. එහෙනම් අපි පාඩමට යමු. ඔය විදිහට ඒවා හදා ගන්න වැරදි නම් ආපහු පාඩම බලලා වීඩියෝ එක බලලා ටියුට්ස් හෑන්ඩ් අවුට් දීලා තියෙනවා බලලා ඒවා හදා ගන්න. හරි. එහෙනම් අපි අද පාඩමට යමු. පොසිෂන් ඔයගොල්ලන්ට හෑන්ඩ් අවුට් එක ගන්න පුළුවන් වුණා නම් ඒකත් එක්ක බලන එක වඩා හොඳයි. පොසිෂන් වල මුලින්ම අපි හැඳින්වීමක් කරමු මොකක්ද මේ පොසිෂන් කියලා. සිංහලෙන් පොසිෂන් කියලා කියන්නේ අයිතිය. දැන් මේකත් අර එක්තරා විදිහක ප්‍රධාන අපේ අදහස් කියන වෙනස් ආකාරයක අදහස් කියන ආකාරයක්. හරි. අනිත් අය දැන් කියන කාලවල වෙනස් එහෙම නෙමෙයි. මෙතනින් එන්නේ කෙලින්ම වෙනස් අදහස් ස්වරූපයක්. දැන් අපි මුලින්ම කිව්වා ස්වභාවය. මොකක්ද ගැන කියනවා කියලා. පොසිෂන් කිව්වේ ඒක. ඊට පස්සේ සිටුේෂන් කිව්වේ පිහිටීමකට. මෙතෙන්දී අපි කියනවා අයිතිය. ඒ කියන්නේ අපිට තියෙන දෙයක් වගේ නේ. අයිතියක් කියන්නේ එහෙමනේ. අයිතිය ගොඩක් වෙලාවට එන්නේ දැන් පිළිටීමක් නම් අපි කිව්වා ගුරුවරයෙක් ඉන්නවා කියන්න පුළුවන් ඒක පුද්ගලයන්ගේ අත්තාම ඊට පස්සේ සතෙක් ඉන්නවා කියන්න පුළුවන් ඇනිමල්ස්ලට දෙයක් මොන හරි දෙයක් තියෙනවා කියන්න පුළුවන් අනේ chair table pencil ඒවා දේවල් විදිහට ගන්නවා ස්ථාන. ඔය කියන නාමපද වල හතරම අපි ගත්තා සිටුේෂන් වල. හැබැයි දැන් මේ අයිතිය පොසිෂන් කියන කොටසේදී අපිට ගොඩක් හම්බ වෙන්නේ අයිතියක් තියෙන්නේ එක්ක ඇනිමල්ස්ලට. හරි. වෙනවා හරකට අන්ත එකක් තියෙනවා නේ. ඊළඟට කියනවා මිනිස්සුන් persons ලටයි animals ලටයි තමයි ප්‍රධාන වශයෙන්ම ඔය අයිතිය කියලා දෙයක් කතා කරන්නේ. හරි. දැන් අපි ගෙදර කාමර පහක් තියෙනවා කියන එක ඒක දැන් තියෙනවා කියලා ඉවර වුණාට ඒක අයිතියක් කියන එක ඔයගොල්ලෝ හිතන්න එපා. සාමාන්‍යයෙන් ගෙදර කාමර පහක් තියෙනවා කියලා වාක්‍යයක් එනවා නම් ඒකේ එන ටර්ම් එක තමයි සිටුේෂන්. ඒක හරිනම් පිළිදීමෙන් විය යුතුයි. හරි. වරද්දලා කෙනෙක් සමහරක් වෙලාවට එහෙම කියන්න පුළුවන් our house has 5 rooms කියලා. මොකද ඒක එච්චර හොඳ භාවිතයක් නෙමෙයි. හරි. ඒක කියන්නේ සාමාන්‍යයෙන් there are හරි. කොහොමද there are කියන්නේ there are 5 rooms in our house. මේකෙදි අපි වර්තමාන කාලයේදී ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ present. හරි. වර්තමාන කාලයේදී ප්‍රධාන වශයෙන් භාවිත කරනවා අපි have සහ has කියලා උපකාරක ක්‍රියාපද දෙකක්. ගොඩක් වෙලාවට සමහර පොත්වල එහෙම තියෙනවා මේ have එක has එක got එකක් දාලා have got has got කියලා සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ. එතකොට have විතරක් දැම්මොත් වැරදිද? කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් have විතරක් දාලා got නැතුව ලියුවොත් වැරදිද? නෑ වැරදි නෑ. හරි? එතන වැරද්දක් නැහැ. නමුත් ගොඩ සමහර පොත්වල මේ විදිහට got එකක් එක්ක තියෙනවා. එතකොට ඒක ඔයගොල්ලන්ට ගැටලුවක් වෙන්න පුළුවන් නේද? ඉගෙන ගත්තයින් පස්සේ මේ මොකද්ද කියලා. ඒ නිසා ඒකත් එක්කම අපි අපේ වාක්‍ය හදන වැඩේ කරමු. හරි? මේකේ වර්තමාන කාලෙදී කොහොම මීනින් එකක් දෙන්නේ? මට තියෙනවා, ඔහුට තියෙනවා, ඇයට තියෙනවා, හරකට තියෙනවා, නේද? අලියට තියෙනවා. ඒ වගේ බොහෝ විට persons or animals පුද්ගලයන්ට හෝ සත්තුන්ට තියෙන දෙයක් අයිතියක් ප්‍රකාශ කරන්න තමයි අපි මේක ගන්න කොට කරනවා. ඒකදී have got කියන එකේ has got කියන එකේ වෙනස මොකද්ද? What's the difference between have and has?
ඒ දෙකේ ඩිෆරන්ස් එක තමයි වෙනස තමයි have ගන්න plural. ඒකෙදි බලන්න අපි දැන් කියනවා මට තියෙනවා නම් මම pluralද singularද කියලා බලනවා. ඒකෙදි මම ගන්න plural විදියට. හරි I have කියලා කියන්නේ. she ඇයට තියෙනවා වගේ ගත්තොත් she have නෙමෙයි she has. she has he has. එහෙනම් මේ දෙකේ ඉන්නේ මෙයා ඉන්නේ plural ඒවට plural subjects වලට මෙයා ඉන්නේ singular subject වලට. හරි ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ බලමු මේකෙන් වාක්‍ය කොහොමද වාක්‍ය රටා එන්නේ කියලා. හරි. මම ඇතියට වාක්‍යයක් කියනවා සරලව. I have got එක දාලා මම ලියන්නම්. I have got 2 vehicles. මට තියෙනවා have got එක අන්ලයින් වෙනවා. මට තියෙනවා වාහන දෙකක්. I have got 2 vehicles. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වාහන දෙකක් හින්දා මෙතන බහුවචන වෙනවද එහෙම කියන අදහසක් පැහැදිලිවම නැහැ. එහෙම නෙමෙයි අපි බලන්නේ මෙතන නෙමෙයි බලන්නේ වාක්‍යයේ තියෙන මූල සබ්ජෙක්ට් එක. කාටද තියෙන කියන එක අනුව තමයි මෙතන singular or plural ඔයගොල්ලෝ decide කරන්න ඕනේ. ඒ කියන්නේ තීරණය කරන්න ඕනේ. හරි. has වලට එකක් තිබුණා. මම he she කියලා දාන්න නැතුව මම දානවා my brother. My brother has got. මගේ සහෝදරයාට තියෙන්නේ දත් කීයද? දත් ගන්න කියමු. කියන දත් ගන්න. අපි කියමු දත් 20යි කියලා. has got 20 teeth. තාම පොඩි. හරි. ඉපදිලා දැන් අවුරුදු කිහිපයක් වෙනවා නෝ. තාම දත් 20යි තියෙන්නේ. ඒතර ඒ අනුව මට කියන්න පුළුවන් my brother has got 20 teeth. මම කො s එක දාන්න නැහැ නේද? s එක දාන්න නැහැ teeth වල. teeth වල ඒක වචනේ බහුවචන මේ tooth බහුවචනේ තමයි teeth. ආය ආපහු s දාන්න ඕනේ නැහැ. හරි. යනවා my brother has got 20 teeth. දැන් පැහැදිලිනේ ඔයගොල්ලන්ට කොහොමද ඒකේ අපි වාක්‍යය ගලපගන්නේ කියන එක. තව එකක් මම සතෙකුට වගේ දානවා නේම. අර දවන භාගය මතක් වෙන්නත් එක්ක the eagle. The eagle has got a sharp vision. eagle කියලා කියන්නේ සතෙක් ඔයගොල්ලෝ අහලා ඇති කුරුල්ලෙක් රාජාලිය. රාජාලියට මම කියනවා රාජාලියට කියනවා sharp vision එකක්. ඒ sharp vision තියුණු දෘෂ්ටිය. තියුණු පෙනීමක් තියෙනවා යාට. හරි රාජාලියට ඌ ගොඩක් ඈත අහස පියාසර කරන කුරුල්ලෙක් වෙනවා. එතකොට එයාට ගොඩක් ඈත ඉඳලා පල්ලෙහා ඉන්න පොඩි සර්පෙක් වගේ දැක ගන්න පුළුවන්. ඒතර එහෙම දැක ගන්න පුළුවන් වෙලා තියෙන sharp vision එකක්. හරි. සමහර මිනිස්සු ඉන්නවා මේ එහා මෙහා ඉන්නවා මේ පේන්නේ නැහැ. හරි හැප්පිලා යනවා. එහෙම වෙනවනේ. මේ සමහර නේද එහෙම ළඟ තියෙන දේ පේන්නේ නැහැ. ඒතකොට තියුණු දෘෂ්ටිය ගොඩක් වෙලාවට මිනිස්සුන්ට නැහැ. මේ රාජාලියට තරම්. එතකොට අපි කියනවා එයාට sharp vision එකක් තියෙනවා. ඒතකොට ඒකත් එයාගේ අයිතියක් විදිහට අරගෙන ඒක වචන අයිතියක් විදිහට has got වලින් අපි එතන දානවා the eagle has got a sharp vision. දැන් මේකේ ප්‍රශ්න අහන්නේ කොහොමද? question එකක් අපි හදාගන්නේ කොහොමද? ඒක අපි ඊළඟට බලන්න ඕනේ. හරි. ඇතියත් වාක්‍ය වලින් පස්සේ කොහොමද question එකක් හදාගන්නේ කියලා. මම මේ වාක්‍ය මෙහෙම තියාගන්නවා. මම මෙතන පොඩි හැඳින්වීම මුකුත් කරලා ඊට පස්සේ එරෙම අලුතින් වාක්‍යයක් කියන්නම්. හරි? question එක හදාගන්නකොට අපි අනිවාර්යයෙන්ම කරන්න කලින් කරා වගේම have මොකද කරනවා. have I got. got එක එහෙමම තියලා හරි. have got I කියලා එහෙම කියන්නේ හරි. have I got. ප්‍රතිශේම අපි ගන්න එක පදයක්. පළවෙනි පදේ විතරයි බොහෝ විට මේ ප්‍රශ්න ආදී කොටස් වල. හරි. ඊට පස්සේ මම වාක්‍යයක් කියනවා මෙහෙම. ප්‍රශ්නයක් විදිහට කෙලින්ම මම ලියනවා. has වලින් මම ලියනවා. අනත have වලින් මම ලියනවා. have you got. you plural නිසා මට ඕනේ ඔයාට කියනවාද මොකක් හරි කියලා අහන්න. have you got an extra dress?
දැන් ට්‍රිප් එකක් වගේ ගිහිල්ලා නේද? යාළුවෙක්ගේ දැන් නාන්න යනවා හරි මොකට හරි නේද? ඇඳුමක් ගෙනාවේ නැහැ. හරි. ඉතින් නාන්නත් ඕන. නේ? තියෙන ඇඳුමෙන් නාගෙන කොහොමද ඒක නේද? එන්නේ අපෝ. ඒතර අහනවා යාළුවෙක්ගේ වගේ ඔයා ගාව මොකක් නැද්ද? an extra. extra කියන්නේ අමතර කියන එක. හරි. තියෙන එකට වඩා අමතරව තියෙනවා නම් අපි කියනවා extra කියලා. නම් ඔයාට තියෙනවද? Have you got an extra dress? ඔයාට තියෙනවද අමතර ඇඳුමක්? මේ භාවිතයම ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන් එකක විදියට. හරි. Have you got an extra pencil? Have you got an extra book? ඕනෙම දෙයක් අපිට අමතරව කොහෙදී හරි පන්තියකට ගියපු වෙලාවක ගෙදර ඉන්නකොට උනා හරි සහෝදරයින්ගෙන් යාළුවන්ගෙන් ෆ්‍රෙන්ඩ්ස් ලාගෙන් අහන්න පුළුවන් අහන්න වෙන නිතර අහන්න වෙන ප්‍රශ්නයක් නැත්නම් එක්ස්ට්‍රා පෙන් එකක් තියෙනවද එක්ස්ට්‍රා සූට් එකක් තියෙනවද එක්ස්ට්‍රා ටයි එකක් තියෙනවද ඕ ඒ භාවිත කරන්න තියෙනවා හොඳයි ඊට පස්සේ මම ක්වෙස්චන් මේවා ඒ නිසා මම දානවා මෙතන ක්වෙස්චන් වර්ඩ් එකක් ක්වෙස්චන් වර්ඩ් එක දානවා මෙතන මම how many කියලා දානවා. how many දාලා මම වාක්‍ය ඔයගොල්ලන්ට දෙනවා හදන්න. මම කියනවා මෙහෙම. ඔයාගේ සාක්කුවේ පැන්සල් කීයක් තියෙනවද? ඔයාගේ සාක්කුවේ පැන්සල් කීයක් තියෙනවද? කොහොමද දාගන්නේ? තියෙනවද කියලා අහන්නයි ඕනේ. එහෙනම් how many මෙතෙන්ට අර සිටුේෂන් වල වගේම how many කියලා ඒ කියන දේ අයිති දේ මොකද්ද කියලා මෙතෙන්ට දානවා. නැත්නම් වාක්‍ය අමාරු වෙනවා ඉස්සරහට. How many pencils? pencil කීයක් තියෙනවද? pencil කීයක්ද කියන එක how many pencils දැන් අපිට ඕනේ ඔයාට තියෙනවද කියලා අහන්න. එහෙනම් එතන have you එන හින්දා මම ඒක පොඩ්ඩක් වෙනස් කරනවා. ඔහුගේ සාක්කුවේ කියන හරි. ඔහුගේ සාක්කුවේ ඔහුට pencil කීයක් තියෙනවද ඔහුගේ සාක්කුවේ? එහෙනම් how many pencils has he got? එතන මම ඒක වෙනස් කරේ ඔයාගේ සාක්කුවේ pencil කීයක් තියෙනවද කියන එකම ඔහුගේ සාක්කුවේ pencil කීයක් තියෙනවද කියන එක ගත්තම ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි. අපි පළවෙනි එක have වලින් හැදුවේ. මේක has වලින් හදන්න ඕන නිසා. How many pencils has he got in his pocket? ඔන්න ඒකට ඒකේ ඒ ප්‍රශ්න දෙකක් හැදුවා. ඒ දෙවෙනි එක හැදුවේ ක්වෙස්චන් වලට යක් අරගෙන. ඒකයි ඒකේ වෙනස්කම. වෙනස්කමක් ඇතුවයි මම බෝඩ් එකේ දාන වාක්‍ය ඔක්කොම හදන්නේ. හරි. ඊට පස්සේ නැති අර්ථය. නැති අර්ථය කොහොමද? නැති අර්ථයෙන් hasn't. have not එක haven't වෙනවා. has not එක hasn't වෙනවා. haven't and hasn't. අපි වාක්‍යය කියමු. hasn't එක got එක අපිට දාන්න පුළුවන්. හරි. our dog hasn't got a long tail. මේ විදිහට අපේ බල්ලට නැහැ. එතකොට දැන් තියෙනවා කියන එකනේ has got have got වලින් එන්නේ. එහෙනම් නැති අර්ථය දෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මොනවාරි දෙයක් Tamanට හෝ ඒ කියන කෙනාට නැහැ. Our dog hasn't got a long tail. අපේ බල්ලට නැහැ මොකද්ද? දිග වලිගයක්. කොට එකක් තියෙන පොඩිට. ඊට පස්සේ මේ වාක්‍ය පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ. මේ වගේ වාක්‍ය ඔයගොල්ලන්ට පුරුද්ද කියලා මම මේ ලියන්නේ නෙගටිව් සෙන්ටෙන්ස් එකක් කියන එක සිහිය තියාගන්න. හරි. කියවන්න වාක්‍ය බලන්න. Nobody has got a compass. compass කියලා කියන්න පුළුවන්. compass at the moment. at the moment කියලා අන්තිමට කිව්වේ මේ අවස්ථාවේදී කියලා. ඒ කියන්නේ ඔයාලා දැන් ඉන්න අවස්ථාවේ දැන් කියන එකම තමයි මේක.
දැන් ඉන්න අවස්ථාවේ nobody කියලා දෙනවා. කාටවත් නැහැ. හරි anybody කියන්නේ කවුරු හරි කිසියම් කෙනෙක් කියන එකනේ. nobody කියලා දැම්මම අපේ අදහස එන්නේ කාටවත් නැහැ. ඒතර කාටවත් නැහැ කියලා දාලා ආයෙ මෙතන hasn't got කියන්න ඕනේ නැහැ. නෙගටිව් එකේ නෙගටිව් කරන්න ඕනේ නැහැ. නැති එක තවත් නැති කරන්න දෙයක් නැහැ. මේක කොහොමද නැති අර්ථ වාක්‍යයක්. nobody දැම්ම ගමන්. මොකද nobody වල no තියෙනවා. ඒ නිසා අපි ආපහු මෙතන අපේ sentence එක අවශ්‍ය නැහැ grammar part එක නෙගටිව් කරන්න. එහෙනම් nobody has got a compass. පැහැදිලි? ඊළඟට අපි ගන්නවා hasn't got haven't got මුලට අරගෙන නැද්ද කියලා අහන්න. ඔයා ගාව නැද්ද? ඔයාට නැද්ද? උන්ට නැද්ද? මම උන්ට නැද්ද කියන එක අහනවා. haven't. එතකොට උන් කියපුවම බහුවචනයි ඒ නිසා haven't. has ගන්න බෑ. haven't they got a large home garden? මේක ප්‍රශ්නයක් වෙනවා. ඒ නැද්ද කියලා අහන ප්‍රශ්නයක්. හරි. දැන් අපි දන්නවා ඇති අර්ථ වාක්‍යයක් කියලා කියන්නේ තියෙනවයි කියන එක. ප්‍රශ්නයක් ඒකෙම ප්‍රශ්නයක් විදිහට අහනවා නම් තියෙනවද? නෙගටිව් ෆෝම් එක කියන්නේ නැති අර්ථය කියන්නේ නැහැ මට නැහැ. නෙගටිව් ඉන්ට්‍රොගටිව් නැත්නම් නෙගටිව් ක්වෙස්චන්ස් කියලා කියන්නේ ඔයාට නැද්ද? ඕන්ට නැද්ද? මට නැද්ද? එහෙනම් haven't they got a large home garden? ඕන්ට නැද්ද විශාල ගෙවත්තක්? home garden කියන ගෙවත්ත. එහෙනම් මේකේ haven't got බලන්න තියෙන තැන එක. හරි. ඊළඟට මම කියනවා මෙහෙම hasn't she got a discipline? ඇයට මොකක් නැහැ කියලා කියන්නේ. ඇයට විනයක් නැද්ද? එහෙමත් අහන්න පුළුවන්. හරි විනයක් නැහැ. කෑවෝ ගහනවා, ඌ කියනවා නේද? තමර නේද? ගර්ල්ස්ලා ඉන්නවා එහෙම. හරි. ගර්ල්ස් වලම අර ටිකක් තියෙනවනේ අපේ කල්චර් කෙනෙක් නේද? ටිකක් එහෙම ඉන්න ඕනේ කියලා. එහෙම නැහැ. සමහර අය උඩ පයින්නවා, නටනවා, දඟලනවා නේද? එහෙම වෙනවා. ඒතර අපි අහනවා ඒක ඉතින් ගර්ල්ස් කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. එහෙම. නමුත් අර ඒ දැනට අදාළ වෙන්න එපා නේද? ඒකට සූටබල් වෙන්න ඕනේ. ඕනම ප්ලේස් එකකට තමන්ගේ එන්ජොයි කරන්න ඕනේ ඕනම දෙයක් නේද? ෆ්‍රී එකේ ෆ්‍රී ලයිෆ් එකක් තියා ගන්න ඕනේ. ඒක පිළිගන්නවා. නමුත් අර ස්ථානයට අනුව, ප්ලේස් එකට අනුව තමන් එතෙන්ට ඇඩැප්ට් වෙන්න ඕනේ. හැඩ ගැහෙන්න ඕනේ, අනුවර්තනය වෙන්න ඕනේ. නේද? දැන් වැදගත් අවස්ථාවකට ගිහිල්ලා වැදගත් විදියට ඉන්න ඕනේ. නැත්තම් නිකන් පාටි එකකට ගිහිල්ලා අත් දෙක බැඳගෙන ඔහොම කරගෙන ඉන්නේ නැහැ. පාටි එකට ගියා නම් එතන ඒ විදියට ඉන්න ඕනේ. හරි? අනෙක් තව මොකක් හරි වැදගත් සිදුවීමකදී එතන එහෙම විදියට ඉන්න ඕනේ. ඒ අනුව තියගන්න එකනේ අපි කියන්නේ ඩිසිප්ලින් එක කියලා, විනය කියලා නේද? එහෙනම් අපි අහනවා ඇයට විනයක් නැද්ද? අර වගේ හිතන කෙනකින් අහනවා. ඇයට විනයක් නැද්ද? hasn't she got a discipline? හරි. ඔන්න ඒතකොට වාක්‍ය ටික තියෙනවා. දැන් ඒතකොට have has වල වර්තමානයට අදාළව ඇති අර්ථ වාක්‍යයක් කියන්නේ කොහොමද? එකකින් question එකක් ප්‍රශ්නයක් හදාගන්නේ කොහොමද? නෙගටිව් සෙන්ටෙන්ස් එකක් සහ නෙගටිව් ඉන්ට්‍රොගටිව් ක්වෙස්චන් එකක් හදාගන්න කොහොමද කියන එකයි අපි මේ දක්වා සාකච්ඡා කළේ. ඊට පස්සේ අපි බලමු ඒකෙන් හෑන්ඩ් අවුට් එකේ මම වාක්‍ය ටිකක් දාලා තියෙනවා. ඒ ටිකත් බලමු කොහොමද ඒක ඇවිල්ලා තියෙන්නේ කියලා මාළු දැම්ම මොනවද කියලා. present මම වගුවක් ටේබල් එකකුත් දාලා තිනවා. ඒකත් ඔයගොල්ලන්ට උදව්වක් වෙයි. tenses ඒ කියන්නේ මේ තුනටම අදාළව present past future කියන position තුනටම අදාළව වර්ග තුනටම අදාළව දාලා තිනවා ටේබල් එකක්. ඒතකොට ඒක බලා ගන්න විශේෂයෙන්ම ඔයගොල්ලන්ට ඒක පහසුවක් වෙයි එකම තැන තියෙන නිසා. ඒකේ have got has got වෙන් කරලා තියෙනවා. ඒතකොට පළවෙනි කොලම් එක තමයි අපි ඒකට අදාළ දේවල් ටික තමයි සාකච්ඡා කළේ. ඒකේ උදාහරණ විදිහට පළවෙනි එක තියෙනවා I have got 2 ears and 1 head. ඔයාලා දේහ මොනවා හරි බොඩි එකේ තියෙන බොඩි පාර්ට්ස් ගැන කියනකොට
අනිවාර්යයෙන්ම මේක ඕන. දැන් අපේ අද ඩික්ටේෂන් ටිකක් තියෙන්නේ බොඩි පාර්ට්ස් වලින්. හරි. එහෙනම් ඒක තවත් දාගන්න පුළුවන්. මට තියෙනවා කන් දෙකක් සහ එක ඔළුව. හරි. We have got a party today. අපිට තියනවාද පාටියක්? ප්‍රිය සංഭാෂණය. She has got an expensive saree. අන්න an ඇවිල්ලානේ expensive කියලා කියන්නේ මිල අධික. ඒතර ඇයට තියෙනවා මිල අධික සාරිය. දැන් ඔය සමහර වෙලාවට ලේඩීස්ලා වෙඩින්ග්ස් වලට එම අඳින සාරි ලක්ෂයක් විතර වටිනවා. එයාත් එක එක ගල් අල්ලලා දියමන්තිකයයි මේ නේද මැණික්කයයි එක එක ඒවා අල්ලලා තියෙන්නේ. සෑහෙන ලොකු ගණන් වලට තියෙනවා. expensive සාරි expensive. ඒකේ opposite word එක cheap. expensive and cheap. ඒ දෙක තමයි opposite meanings තියෙන්නේ. ඒවා හදාගන්න. CHEAP cheap කියන එක තමයි ලාභ කියන එකට එන වචන. Fourth sentence එක it has got a beautiful antler. antler කියලා කියනමයි අන්තට්ටුව. අන්තට්ටුව ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. අන්තට්ටුව කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් අංග කියලා තියෙනවානේ මේ හරක්ට එහෙම තියෙන්නේ නේද? හරක්ට තියෙන අංග ඔළුවෙන් එල්ලම තියෙනවනේ. දැන් මුවාට සමහර මුවන්ට වගේ තියෙනවා ඒක ඔයගොල්ලෝ දැකලා ඇති මෙන්න මේ වගේ නේද? පිළි මුවාට එහෙම තියෙන්නේ. ඔය වගේ බෙදිලා ගියපු නේද? එක එක ලස්සනට බෙදිලා ගිහිල්ලා තියෙනවා. ඒකට අපිට කියන්න පුළුවන් අන්තට්ටුවක්. ඒකට තමයි වචනේ antler. මේක horn. මේක antler. අන්තට්ටුව. පැහැදිලිද? එතකොට මේක කියන්නේ මොකද්ද? උඩ තියෙනවා මොකක් කියලාද? අන්තට්ටුව. It has got a beautiful. ලස්සන අන්තට්ටුවක් තියෙනවා උඩ. fifth එක කියනවා have you got an extra pen? ඔයාලට තියෙනවද අමතර පෑනක්? මට ඉල්ල ගන්න වගේ අහන වෙලාවක. හරි. sixth එක have they got? ඔවුන්ට තියෙනවද government jobs? රජයේ රැකියාව. seventh has your father got a motor car? ඔයාගේ තාත්තට තියෙනවද මෝටර් රථයක්? last sentence එක how much money have you got in your purse now? How much money have you got in your purse now? දැන් ඔයාගේ purse එකේ පසුම්බියේ කොච්චරක් මුදලක් තියෙනවද? හරි. ඊට පස්සේ ඔයාලට මේකේ වාක්‍ය හදන්නත් පුළුවන්. මම ඉඳ තියලා තියෙනවා. හරි. වාක්‍යයක් හදලා බලන්න. ඒකෙන් ඔයාලට හදා ගන්න පුළුවන් කියලා අලුත් වාක්‍ය හදා ගන්න පුළුවන් ඕන තරම්. හරි. ඊට පස්සේ අපි බලමු past position එක අතීත අයිතිය කොහොමද අපි කියන්නේ කියලා. අතීත අයිතිය. past වලදී අපි ගන්න word එක තමයි had. ඒකේ සාමාන්‍යයෙන් had got කියලා මම යොදා ගන්න නැහැ. ගොඩක් වෙලාවට had පමණක් භාවිත කරනවා. එකකින් එන meaning එක මොකක්ද එතකොට? දැන් වර්තමානයේ නම් අපි කිව්වේ have got has got. ඒතකොට ඒකට අපි කිව්වේ තියනවානේ. අයිතියනේ. එහෙනම් තියනවා කියන එක අතීතයට යන්නේ කොහොමද? තිබුණා. තිබ්බා. එහෙම කියලා කියන්නේ අපි නේද? තිබුණා කියන අදහස තමයි had වලින් ගන්න අදහස. මම වාක්‍යයක් මුලින්ම ලියනවා. I had a curly hair some time back. දැන් මොකද කරලා තියෙන්නේ? දැන් ස්ට්‍රේට් කරලා. හරි කොණ්ඩේ ස්ට්‍රේට් කරනවා කියන්නේ නේද? ආද කියනවනේ ගෑනුමයිම ගොඩක් කරනවා. curly hair තියෙනකොට curly hair කට්ටිය ලස්සනයි කියලා සමහරු කියනවා curly hair තියෙද්දි. සමහරුන්ට ඒක හරියන්නේ නැහැ. නේ? එතන මොකද කරන්නේ? ගිහිල්ලා අර මොනවද ගහගෙන ඉඳලා කොණ්ඩේ දික් කර ගන්නවා. ඒකට මෙහෙම අර ස්ටයිල් වල තියෙන කොණ්ඩේ මොනවද කරන්නේ? ඒක මෙහෙම නෑ. ඉතින් එහෙම කරගන්න. එතකොට මේ වාක්‍ය අපි ගන්නෙ මට තිබුණා මොන වගේ කොණ්ඩයක්ද? curly hair එකක්. පොකුටු නැත්නම් රැලි වැටුණු කොණ්ඩයක් sometime back. කලකට පෙර. කලකට පෙර මට තිබුණා curly hair එකක්. නමුත් දැන් නෑ. අන්න ඒ වගේ අදහසක් තමයි මේකෙදි අපි had භාවිතයෙන් සඳහන් කරන්නේ. මේකෙදි ඔයගලන්ට පැහැදිලි ඇති එක word එකයි තියෙන්නේ. ඒ කියන්නේ have got has got කියලා දෙකක් තිබුණානේ. එහෙම නෑ මෙතෙන්දි. මෙතෙන්දි එක word එකයි.
හරි had විතරයි. ඊට පස්සේ මම තව වාක්‍යයක් ලියනවා මම ලියනවා you වලට නෑ they වලට ලියන්න. they had a lot of problems in those days. Right? They had ඔවුන්ට තිබුණා a lot of මතක ඇති අපි භාවිතය ඉගෙන ගත්තා ඒකෙදි a lot of problems ගොඩක් ගැටලු ගොඩක් ප්‍රශ්න තිබුණා in those days ඒ දවස්වල හරි ඒ දවස්වල ඔවුන්ට ගොඩක් ගැටලු තිබුණා දැන් ටිකක් ඒවා මම ගැටලා ගිහින් හරි තව එක වාක්‍යයක් මම මේකට ලියන්නම් had වලට everybody had an event at the ceremony. හැමෝටම තිබුණා හරි everybody had an event කියන්නේ අවස්ථාවක් නැත්නම් සිද්ධියක් මොකක් හරි at the ceremony හරි ceremony කියන්නේ මොකක් හරි උත්සවයක් ඒ වගේ දවසන්නේ ceremony එකේදී හැමෝටම හැම කෙනෙක්ටම මොකක් තිබ්බද event එකක් තිබ්බා ඒ කියන්නේ උදාහරණයක් විදිහට කියන්න පුළුවන් දැන් මොනවා හරි ceremony එකක් කියන්නේ නිකන් enjoyable moment එකක් නේද අවස්ථාවක් නේ ඒ වගේ අවස්ථාවක කියන්න පුළුවන් අපිට ඕනෙම කෙනෙක්ට හැමෝටම ඒකට ආපු හැමෝටම අවස්ථාවක් මොනවාට හරි තිබුණා. ඒ කියන්නේ එක්ක සින්දුවක් කියන්න වෙන්න පුළුවන්, නටලා පෙන්වන්න වෙන්න පුළුවන් නේද? රංගනයක් දායක වෙලා වෙන්න පුළුවන්, අභිරූප රංගනයක් වෙන්න පුළුවන් මොකක් හරි. අවස්ථාවක් හැමෝටම තිබුණා. කොහෙද? in the at the ceremony. උත්සවයේ අවස්ථාවේදී. everybody had. දැන් මේකේ ප්‍රශ්න හදන එකත් අමාරු නෑ. අරකටත් වඩා ලේසි. මොකද එලින්ම had කියන එක ඉස්සරහට ගන්නයි තියෙන්නේ. අනිත් ඒවා ගැන මොකක්වත් හිතන්න දෙයක් නෑ. හරි එහෙනම් අපි ගෙලින්ම මම හිතන්නේ කියනවා මේක දාන්න පුළුවන් දැන් වාක්‍යම වෙනස් කරනවා ගෙලින්ම had වලට ගන්න එකයි කරන්නේ යම h capital වෙනවා මේ වගේ අවස්ථාවකදී had you කියලා මම ගන්නවා had you a thin body in your childhood had you a thin body thin කියලා කියන්නේ කෙට්ටු කියන එක. ඔයාට තිබුණාද කෙට්ටු ශරීරයක් in your childhood? ඔබේ ළමා කාලයේදී. ඔයාගේ ළමා කාලයේදී ඔයාට තිබුණ කෙට්ටු ශරීරයක්ද? had වලට අරගෙන had you a thin body. ඊට පස්සේ had our president many enemies in the past. හරි අපේ ජනාධිපතිතුමාට හිටියද ජනාධිපතිතුමාට තිබුණද කියලා අහන්නේ මොකද enemies සතුරු හිටියද මේ enemies කියලා කියන්නේ සතුරන්ට අපේ ජනාධිපතිතුමාට in the past අතීතයේදී බොහෝ සතුරන් හිටියද ඒකයි මෙතන අහන්නේ බොහෝ සතුරන් හිටියද කියන්නේ හරි යනවා ප්‍රශ්න වලට ඔන්න උදාහරණ දෙකක් තියෙනවා ඊට පස්සේ අපි බලමු නෙගටිව් නැති අර්ථය කොහොමද හදාගන්නේ කියලා නෙගටිව් එක කෙලින්ම ගන්න had එක not දාන එකනේ එහෙනම් had එක not අපිට දෙක කරන්න පුළුවන් had not හරි had not කියන්නේ ඒකම වාක්‍යයක් කෙලින්ම ලියමු අපි
බලන්න මම ලියන වාක්‍යේ මම ලියනවා I hadn't. නැත්නම් මෙතන I මම දාපු නිසා මෙහෙම දානවා she කියලා. She hadn't any work yesterday. She hadn't any work. ඇයට තිබුණේ නැහැ කිසිම වැඩක්. any work කියන්නේ එකයි ඇයට තිබුණේ නැහැ කිසිම වැඩක් ඊයේ. ඇයට ඊයේ කිසිම වැඩක් තිබුණේ නැහැ. ඔය නිකන් ඇවිදලා හිටියා. හරි දැන් අද තමයි වැඩ තියෙන්නේ. ඒතකොට ඒ හින්දා කියනවා ඊයේ වැඩක් තිබුණේ නැහැ. ඊයේ කිසිම වැඩක් තිබුණේ නැහැ ඇයට. ඊළඟ බලමු. මේක ලියනවා මම මෙහෙම. People hadn't much much people hadn't much problems මිනිස්සුන්ට තිබුණේ නැහැ බොහෝ ප්‍රශ්න ගොඩක් ප්‍රශ්න in the society then in the society කියන්නේ සමාජයේ then කියන එක අපිට ගන්න පුළුවන් එකල ඒ දවස්වල කියන එක හරි people hadn't මිනිස්සුන්ට තිබුණේ නැහැ ගොඩක් සැලකිය යුතු එහෙම ප්‍රශ්න තිබුණේ නැහැ ගැටලු තිබුණේ නැහැ ඒ දවස්වල එකල ඉතින් ඒක එහෙම නෝනේ දැන් වර්තමානයේ තරම් එහෙම නැහැ හරි ඒගොල්ලෝගේ ප්‍රධාන අරමුණ වෙන්නේ නිරෝගීව ඉන්නේ කොහමද කන්නේ බොන්නේ කොහමද ඒ වගේ ඉගෙන ගැනීම උනත් ලොකුවට ඒ කාලේම බලාපොරොත්තු වෙන්නේ අර ජීවිතය පවත්වා ගැනීම එහෙම තමයි ඒගොල්ලන්ගේ අරමුණ ඉතින් ඒ නිසා ඒගොල්ලන් ලොකු ප්‍රශ්න ගැටලු කියලා එහෙම තිබුණේ නැහැ සමාජය තුල මිනිමෙරුම් මංකොල්ල කෑම ඒක දැන් අද ඒවා වැඩි වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට ධනෙ පසුපස හම්බායමක් නිසානේ මිනිමෙරුම් කරනවා මංකොල්ල කෑම කරනවා එහෙම දැන් ඉස්සර නම් ඉතින් ඒ වගේ ඒවා ගොඩක් ඒ කාලේ අඩුයි මිනිමෙරුම් වුණා ඒවා වෙන්නේ ගොඩක් වෙලාවට තරමරකම් ඇති වෙලා ඒ වගේ නිසා නමුත් දැන් එහෙම නෙමෙයි මනි සල්ලි කියන එක ලොකු ප්‍රධාන තැනක් අරගෙන ඒ වෙනුවෙන් ගොඩක් හිතවත් කෙනෙක් වුණා මරන්න උනත් මිනිස්සු ලෑස්ති වෙලා තියෙනවානේ. ඔව්. ඉතින් ඒක සමාජයේ ඇදලා තියෙන හැටි. හරි. ඊට පස්සේ දැන් hadn't වල ඒ විදිහට අපි කතා කරපුවම ඊළඟට අපිට කතා කරන්න වෙනවා නෙගටිව් ක්වෙස්චන් එකක් හදාගන්න කොහොමද කියලා. ඒතකොට එතනින් had වල කොටසත් හරි. ඒක ඕගොල්ලන්ට පහසුවෙන්ම තීරණය කරගන්න පුළුවන්. ඒකදී අපි කරන්නේ මේ hadn't එක ඉස්සරහට ගන්න. මම ප්‍රශ්නයක් දෙන්න ලියනවා ඒකේ hadn't we හරි hadn't we දාන්න මම මෙහෙම දානවා hadn't we 10 computer machines in our lab question mark ඉතින් බලන්න කොහොමද අර්ථය වෙන්නේ කියලා hadn't we 10 computers 10 computer machines 10 computers කියලා අඳ පුළුවන් 10 computer machines කියන්න පුළුවන් අපිට තිබුණේ නැද්ද පරිගණක යන්ත්‍ර 10ක් in our lab අපේ lab එකේ කියන්නේ අපේ විද්‍යාගාරය හරි පරිගණක විද්‍යාගාරය කම්පියුටර් ලැබ් කියලා කියන්නේ. ඒත් යනවා විද්‍යාගාරය තිබුණ නැද්ද 10ක් කම්පියුටර් මැෂින්ස්. හරි මොකක් හරි වෙලාවකදී ඔන්න දැන් ගිහින් බලනවා 9 තියෙන්නේ. ඒතර අපි අහනවා අපිට තිබුණ නැද්ද 10ක්. මට මතක නැහැ තිබුණා වගේ කියලා. අන්න ඒ වගේ වාක්‍යයක් අහන්න තමයි මේකේ එන්නේ. ඊට පස්සේ ලාස්ට් එක අපි ලියමු මේ විදිහට ක්වෙස්චන් වර්ඩ් එකක් අරගෙන ලියන වඩා හොඳයි. why hadn't it කියලා මම දානවා why hadn't it
a tail? Why hadn't it a tail in its younger hood? Why hadn't it a tail? ඇයි ඌට තිබුණේ නැත්තේ වලිගයක් in its younger hood? ඔහුගේ තරුණ කාලේදී. ඒ කියන්නේ සතෙක් වගේනේ මෙතන වලිගයක් තියෙන සතෙක්ටනේ. ඒ අනුව අපි අහනවා ඒ සතාගේ ළමා කාලයේදී කුඩා කාලයේදී වලිගයක් තිබුණේ නැත්තේ ඇයි? තිබුණේ නැත්තේ ඇයි? hadn't කියන එකටයි why ඇවිල්ලා තියෙන මුලින්ම. Why hadn't it a tail? හරි. ඒ අනුව ඔන්න ඒ කොටසත් හරි. ඒ කියන්නේ had වලින් අතීතයේ ස්වභාවය කොහොමද අපි කියන්නේ කියන එක ඔයගොල්ලෝ පැහැදිලි කරගත්තා. හරි. ඊට පස්සේ අපි බලමු ටියුට් එකේ යන ඩවුට් එක මොනවද තියෙන්නේ කියලා. හරි. past question කියලා තියෙනවා next page එකේ. I had a tricycle in my childhood. මට මගේ ළමා කාලේදී tricycle ඒ bicycle කියන එක වරදිලාද නෑ. bicycle කියලා එකක් තියෙනවා, tricycle කියලා එකක් තියෙනවා. bike කියන්නේ දෙන්නේ. දෙන්න කියන එක, tri කියන්නේ තුනක් කියන එක. ඒතර මට මගේ ළමා කාලේදී tricycle එකක් තිබ්බා. ඒ කියන්නේ රෝද තුනේ bicycle අර පොඩි ළමයි වදින්නේ දන්නවනේ වැටෙන්නේ නැති වෙන. හරි. ඊට පස්සේ they had a servant. They had a servant named Sunil. Make අපි there is part में there is a carpenter named Sunil කියලා එතනත් භාවිතා කරා. ඒ වගේමයි මෙතනත් එන්නේ they had a servant named Sunil sometime there. ඔවුන්ට හිටියා සුනිල් නම් වූ සේවකයෙක් කලකට පෙර. කලකට පෙර ඔවුන්ට හිටියා සුනිල් නම් වූ සේවකයෙක්. හරි. Had she any pain last තුන්වෙනි එක වැඩිවන third එක you had good marks for English in your primary time. දැන් අම්ම කෙනෙක් වගේ ළමයෙක්ට කියනවා මේ වගේ වාක්‍යයක්. ඔයාට තිබුණා ගොඩක් හොඳ ලකුණු. මොනවටද? for English. English වලට හොඳ ලකුණු තිබුණා in your primary time. ඔයාගේ ප්‍රාථමික කාලයේදී ප්‍රාථමික අවධියේදී කියන එකයි එතන primary time කියලා කියන්නේ. අර කලින් කියපු එක had she any pain last night or at හරි ඊයේ රාත්‍රියේ last night කියන්නේ ඊයේ රාත්‍රියේ any pain මොනවා හරි කිසියම් හෝ වේදනාවක් තිබුණාද had එක මුල තියෙනවා. had anyone marks above 90 for English? කාට හරි තිබුණාද ලකුණු 90න් උඩ for English සඳහා. ඔයගොල්ලෝ හරියට මේ වැඩේ කළොත් අනිවාර්යයෙන්ම 90ක් ගන්න එක ඉතා පහසු ඉලක්කයක් වෙනවා. හැබැයි අර කියන්නේ කට කාගෙන කරනවා කියලා ඒ වගේ මේක කරන්න ඕනේ. හරි. It hadn't horns last year. ඔය සතෙක්ට ඔය පොඩි වලිපඩියක් කියන්නකො. ඒක ඉපදුන ගමන් ගොඩක් වෙලාවට අං නැහැ සමහර සතුන්ගේ. එතකොට මොකද වෙන්නේ? ටිකක් කල් යද්දී ඒව වර්ධනය වෙනවා. හරි. ඒතකොට ඒ වගේ අවස්ථාවක අපි කියනවා it hadn't horns last year කියලා. ඌට ගිය අවුරුද්දේ මොනවද තිබුණේ නැද්ද? අං තිබුණේ නැහැ. දැන් මේ අවුරුද්ද බලන්න දෙවිලා. I hadn't a doll in my childhood. මට කවුරු හිටියේ නැද්ද? බෝනි එකෙක් හිටියේ නැහැ මගේ ළමා කාලේදී. හරි. ඒ ටික තමයි. එතකොට ඒකේ වාක්‍ය there are 7 sentences, example sentences, and I wrote on the board. You can take it also with the example sentences, right? මම මේකේ දීලා තියෙනවා 7ක් මේ වාක්‍ය වලට උදාහරණ විදිහට ගන්න පුළුවන් ඒවා. ඊට අමතරව බෝඩ් එකේ මම වාක්‍ය 6කට ආසන්න ප්‍රමාණයක් ලිව්වා. එතකොට වාක්‍ය 10කට වැඩියෙන් සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒ ටිකත් එක්ක කලමේ ඔයගලන්ට ගන්න පුළුවන් ඒ දැනුම වෙනම අවශ්‍ය වෙන විදිහට. හරි. ඒකම අපි යමු ඊට පස්සේ future අනාගත කාල මේ අයිතිය ඒකම අවසන් කරන්න. එතකොට ඔයගලන්ට ඒ කොටසම සම්පූර්ණ වෙනවා. අද දවසේ
ඒකේ අපි කොහොමද කියලා බලමු. අවස්ථාව එන්නේ future. ඒකෙදි දැන් වර්තමානයේ නම් have got has got කියලා කිව්වා. අනාගතයේ මේ අතීතය නම් had පමණයි අපිට එතන භාවිතාවට ආවේ. ඊට පස්සේ future අනාගතය නම් අපි කියනවා will have. will have. will have තමයි future වල position එක. අයිතියක් කියන්න අපි භාවිතා කරන යොදා ගන්න පද. will have වලින් අපි මොකද්ද කියන්නේ? දැන් අර හැම එකේම තේරුම අපි ගත්තානේ. වර්තමානයේ නම් තියෙනවා. මට තියෙනවා, ඇයට තියෙනවා, ඌට තියෙනවා එහෙම. අතීතේ නම් තිබුණා. එහෙමනේ. will have වලින් මොකද්ද අපි ගන්න meaning එක? තිබේවි. එහෙම නැත්නම් ලැබේවි වගේ අදහසක් තමයි එතෙන්දී අපි ප්‍රධාන වශයෙන් ගන්න. ඒතර මම වාක්‍යයක් කියනවා මෙහෙම. හරි මේවා බලන්න. I will have a good knowledge of English. හරි. සාමාන්‍යයෙන් අපි English knowledge කියලා කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කියන්නේ a good knowledge of English. knowledge of English කියලා හරි. in future මට ලැබේවි good knowledge හොඳ දැනුම මොනවා ගැනද? ඉංග්‍රීසි ගැන in future අනාගතයේ. දැන් මේ කෝස් එක කරනවානේ. ඒකට අනාගතයේ ඕගොල්ලන්ට ලැබෙනවා හොඳ ඉංග්‍රීසි දැනුමක් අනිවාර්යයෙන්. හැබැයි ඒක මගාරින් නැතුව පුළුවන් තරම් වීඩියෝස් ටිකත් එක්ක ඉඳලා වැඩේ කරගන්න ඕන. හරි. තව එකක් මම කියනවා දැන් මේකෙත් වෙනසක් නැහැ. will have shall have වල එහෙම කියන භාවිතයක් ගොඩක් වෙලාවට දැන් භාවිත කරන්න එපා. සාමාන්‍ය shall be තියෙනවා. නමුත් shall have කියන ඔකොටෙන් භාවිත වෙන්නේ නැහැ. හරි. මම will have වල තව එකක් කියනවා. it will have colorful feathers in its adulthood. It will have colorful feathers. ඌට ලැබේවි. ඌට තිබේවි. තිබේවි කියලා අපි සාමාන්‍ය කියනවා. තිබේවි කියනකොට මෙතෙන්දී පුළුවන් හරි. ඌට තිබේවි අලංකාර නැත්නම් වර්ණවත් මොනවද? feathers. feathers කියන්නේ පියාපු කියන එක. in its adulthood. උගේ වැඩිහිටි කාලයේදී එයා සතේ කියන්නේ මේ කියනවා කියලා හිතන්න ඕනේ නේද? මොනරේක් වගේ පැටිය ආපුවම උගේ ලස්සන පිල්කම් වගේ පැටියක් පැටව ගන්න නැහැ මොනවද නේ? පැටව ගන්න කොහොමද පිටරෙන් දාන්නේ? ඒකෙන් ඒ පාටෙන් නැහැ පිල්කම්වත් තියෙන ලොකු පැටියෙක් නේ මොන පැටියෙක්. එයාගේ අර පියාට වෙදෙන්න කාලයක් යනවා. ඒතකොට ඒ අනුව අපි කියනවා අනාගතයේදී එයාගේ වැඩිහිටි කාලයේදී එයාට ලස්සන වර්ණවත් පියාට තිබේවි තිබෙනු ඇත කියලා. ඊට පස්සේ question එකක් මේකේ හදනකොට හදන්නේ කොහොමද? මෙතනින් ගන්නවා අපි will දානවා මොකද? එතකොට will I have කියලා ඊළඟම වාක්‍ය ගන්න එක මෙතෙන්ට will you have a reward in the competition. competition TITION question mark එක එනවා එතනදී මේකට. බලන්න ආයෙ වාක්‍ය වල will you have a reward in the competition. තරගයේදී competition කියන්නේ තරගයක. තරගයේදී ඔබට tag එකක් ප්‍රදානයට ත්‍යාගයට අපි කියන්නේ reward කියලා tag එකක් තිබේවිද නැත්නම් ලැබේවිද? ඊට පස්සේ මම question වලට දාලා මෙතන what will they කියලා අපි දාමු. does she කියලා දාමු. මේ වචනයක් අපි දැම්මේ නැහැ. what will she? ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි.
she දැම්මත් he දැම්මත් they දැම්මත් ඔක්කොටම will have තමයි. ඒක වෙනසක් නැහැ. what will she දැන් මෙතන she කියලා ආවා කියලා has එහෙම දාන්න එපා. හරිද? ඒ වගේ වැරදි ඔයගොල්ලෝ කරනවා. කල්පනා කරලා has දානවා. හරි? has එකක් මෙතන භාවිතයක් නැහැ. භාවිත කරනවා නම් මම දෙනවනේ. will have පමණයි තියෙන්නේ. only will have. No, don't use will has. Right? There is no use of will has. What will she have? In the function. ඇයට මොනවා ලැබෙයිද? දැන් අපි දැන් මෙතෙන්දි කිව්වනේ will you have a reward කියලා. ඒතර මෙතෙන්දි මම ගන්නවා what will she have? ඇයට මොනවා ලැබෙයිද? ඇයට මොනවා ලැබෙයිද? මොන දේද කියලා දන්නේ නැහැ. තෑග්ගක් ලැබෙයිද? කතාවක් ලැබෙයිද? එහෙම දන්නේ නැහැ. ඇයට උත්සවයේදී මොනවා ලැබෙයිද කියලා ප්‍රශ්න අපි එතෙන්දි යොමු කරනවා. ලැබෙන දේ දන්නේ නැති නිසා. මොනවද කියලා දුන්නා. ඊළඟ තව ප්‍රශ්නයක් මම එකක් ගන්නම්. will they කියලා මම දානවා. will they have punishments? will they have punishments? ඔවුන්ට punishments කියන්නේ දඬුවම්. ඔවුන්ට දඬුවම් ලැබෙයිද? will they have punishments? හරි. හරි. එහෙනම් ඔන්න වාක්‍ය ටික තියෙනවා affirmative and interrogative. ප්‍රශ්න සහ ඇති අර්ථ වාක්‍ය ටික. ඊළඟට අපි ready වෙන්න ඕනේ negative. තාම ඉවර නෑ. හරි future එක ඉවර නෑ. ඊළඟට අපි බලන්නේ negative. future negative එක කොහොමද කියලා future position වල negative form. නෙගටිව් එකේදී අපි කොහොමද ගන්නෙ? දැන් මෙතන will have තියෙනවා. මේකට අපි not දානවා. not දාන්න මොකටද? will haven't කියලා එමු නෙමෙයි මේක හැදෙන්නේ. will not have කියලා. ඒ කියන්නේ won't have. හරි will not කියන කෙලින්ම අපි දන්නවනේ. කරන්නේ මොකද කියලා දැන් මම රිවිෂන් එකේදී අපව වාක්‍ය අහනකොටත් අදත් මතක් කරා will not කියන එක අපිට එකතු වෙන්නේ won't කියලා. එහෙනම් will have කියන එකේ නෙගටිව් එක won't have. මම උදාහරණයක් දෙනවා මෙහෙම we won't have uniforms for next year. We won't have uniforms. අපිට යුනිෆෝම් ලැබෙවිද කියලා කියන්නේ නොලැබෙවිද කියලා. නොලැබෙවි. අපට නිල ඇඳුම් නොලැබෙවි ඊළඟ අවුරුද්ද සඳහා for next year. මොනවා හරි හේතුවක් නිසා අපිට ලැබෙන්නේ නැහැ ඊළඟ අවුරුද්ද ලැබෙන්නේ නැහැ කියලා දැනුම් දීලා තියෙනවා. ඒ අනුව අපි කියනවා අපිට නොලැබෙවි නිල ඇඳුම් මොනවා සඳහාද ඊළඟ අවුරුද්ද සඳහා. ඊළඟ වර්ෂයේ සඳහා. ඊට පස්සේ it කියන එක දාමු. It won't have the ability of swimming. හරි it කියන එකෙන් ගන්නවා ඌ කියන එක ඌට නොලැබෙයි. ඌට ලැබෙන්නේ නැති දෙයක් ගැන අපි සඳහන් කරනවා it won't have the ability. හැකියාව. හරි ඌට හැකියාව නොලැබෙවි of swimming. පිහිනීමේ හැකියාව. මොන හැකියාවද? පිහිනීමේ හැකියාව. එහෙනම් පිහිනීමේ හැකියාව කියන එක ගන්න. ability of swimming, ability of drawing, ability of driving. එහෙනම් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. එනවා මට වාක්‍යයක් කියනවා මේ විදිහට ඌට නොලැබෙවි පිහිනීමේ හැකියාව. මොකක් හරි හේතුවක් නිසා ඒ සතෙක්ව පෙන්නලා අපි කියනවා ඌට පිහිනීමේ හැකියාව ලැබෙන එක නැහැ.
ඊට පස්සේ අපිට පුළුවන් මේ නෙගටිව් ෆෝම් එකේම නෙගටිව් ඉන්ට්‍රොගේටිව් ඒ කියන්නේ ප්‍රශ්න හදන්න පුළුවන්. ඒ කියන්නේ නොලැබේ විද කියන අදහසින්. හරි. නොලැබේ විද. ඒතර ගන්න මොකද්ද? මේක. want වලට ගන්නවා. බලමු අපි එකක් ලියලා. want your grandfather. 100ට හම්බෙන්න දෙයක් ගන්න. want your grandfather have. want your grandfather have. ඒක නේද have එකක් ආවේ. එහෙනම් මෙතන will have නේ. will have එකේ නෙගටිව් එක want have. ඒතකොට want have එකේ නැද්ද කියලා අහන්න ඕන නම් නොලැබෙයිද කියලා අහන්න ඕන නම් අපි කරන්නේ want ඉස්සරහට ගන්න එක. එයාම වෙනවා want your grandfather have a pension. හරි. ඔබේ 100ට විශ්‍රාමයට උපා නොලැබේවිද? want your grandfather have නිසා. හරි. ලැබේවිද නෙමෙයි නොලැබේවිද කියලා ඒකට අහන්න. හරි. ඊට පස්සේ want anybody have permission to enter the hall. මොකරි සිදුවීමක් වෙලාවකදී හරි යම් කිසි ශාලාවක් ගොඩනැගිල්ලක තියෙන ශාලාවක් වහලා මොකරි හේතුවක් නිසා ඒකේ මොකරි අපරාධයක් ක්‍රයිම් එකක් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ මොකරි වෙන විශේෂ උත්සවයක් රාජ්‍ය අමුතුවෙන් ලොකු අමුතු වෙන උත්සවයක් වගේ වෙන්න පුළුවන්. ඒතකොට එහෙම අවස්ථාවකදී අපි කියනවා කිසිවෙකුට නොලැබෙවිද මොනවාද අවසර. කිසිවෙකුට අවසර නොලැබෙවිද මොකටද? to enter the hall. ශාලාවට ඇතුල් වන්නට. ශාලාවට ඇතුල් වීම සඳහා ශාලාවට ඇතුල් වීමට කිසිවෙකුට අවසර නොලැබෙවිද? අපි අන්තිම වාක්‍යයේ මේ විදිහට හදාගමු. possession පාඩමට දාලා අන්තිම වාක්‍යයේ question word එකක් දාලා why won't they have ඇයි ඔවුන්ට නොලැබෙන්නේ? why won't they have promotions in 2022 2022 හරි. මේ කෝස් එක මේ වීඩියෝ එක මම කරන්නේ 2021 ෆෙබ්‍රුවරි මාර්ච් එක හරි. අද 1st March 1st why won't they have promotion in 2020 2022 ඇයි ඔවුන්ට 2022 දී උසස් වීම නොලැබෙන්නේ? හරි. උසස් වීම නොලැබෙන්නේ. දැන් අපිට ආරංචියක් තියෙනවා එහෙම. කලින් තිබුණ 2022 දී මොකක් හරි පෝස්ට් එකකට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා මේ කට්ටියකට කියලා. නමුත් දැන් කියනවා ඒක හම්බ වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඇයි එහෙම හම්බ වෙන්නේ නැත්තේ කියන එක අපි අහනවා මේ වගේ වාක්‍යයකින් why won't they have promotion. හරි. හොඳයි. ඒ අනුව එතනින් possession එහෙම නැත්නම් අයිතිය කියන කොටසට අදාළව තිබිච්ච කරුණු අයිතියට අදාළව තිබිච්ච කරුණු ටික ඔක්කොම අපි එතනින් සමාප්ත කරනවා. ඒ කියන්නේ මේවා ලොකු පාඩම් නෙමෙයි. ඒ නිසා මම අර ඉක්මනින් ඒවා කරනවා. නමුත් නොතේරෙන්නේ කියන්නේ නැහැ. ඔයගොල්ලන්ට පැහැදිලි අමාරු තැනක් නෙමෙයි ඒවා. දැන් අපි ඉක්මනට ක්‍රියාපද වලට ඒවෙන් වාක්‍ය හදන්න එහෙම යන්න ඕනේ. සමහර දැන් ඇමීසා පාඩමට එහෙම මට ටික දවස් 2ක් 3ක් වගේ ගියා. ඒක මොකද ඒක ගොඩක් අණු කොටස් එතන තිබ්බා. මොකද මූලික ඉංග්‍රීසි වලදී ඒ සියලුම කොටස් එක ටයිම් එක කියන්නේ කොහොමද? අර question words. ඉතින් ඒවා එතෙන්දී පැහැදිලිව කරපු නිසා අපිට දැන් හොඳ අවබෝධයක් තියෙනවා. ඒවා නැවත නැවත බලපු ළමයෙක්ට නම්. ඊට පස්සේ දැන් අද හරියට ගත්තොත් අපි වැඩ 3ක් මේ විදිහ අවසන් කරා. අද දවස් ඇතුළත ප්‍රධාන අපි පාඩමක් විදිහට රිවිෂන් එක ඇර ප්‍රධාන කොටස් 3ක් නේ. පොසිෂන් වල ප්‍රසන්ට් පොසිෂන් එක, පාස්ට් පොසිෂන් එක සහ ෆියුචර් පොසිෂන් එක නාගත අයිතිය කියන කොටස් 3 එතන සම්පූර්ණ වෙලා තියෙනවා.
ඒ අනුව මෙතන වගුවේ අපව තියෙනවා will have කියලා සියල්ලටම අදාළව උදාහරණ වාක්‍ය ටිකත් ඒක අපි බලමු. future question වල තියෙනවා I will have a reward. මට තෑග්ගක් ලැබේවි in the ceremony. උත්සවයේදී will එතන බලන්න කෙටි කරලාම තියෙන්නේ will have කියලා. we will have නෙමෙයි will have අපේ short forms යොදා ගන්න හැටි කතා කරා පහුගිය දවසකදී වීඩියෝ එකදී බලන්න day මම හිතන්නේ day 3 or 4 වගේ මට මතක ඒක බලන්න ආපහු හරි will have good result in the O level examination O level විභාගයේදී අපිට හොඳ ප්‍රතිඵල තිබේ it will have wonderful tasks කියන්නේ දල වලට in its adulthood අලි පැටියෙක් වගේ ඉන්නවා පැටියෙක් වගේ එයාගේ හොඳට දල දැනටමත් ඇවිල්ලා තියෙනවා හරි හොඳ සරුසාර විදියට දලු නෙමෙයි දල ඇවිල්ලා කියලා දැන් පේනවා අපිට හරි එතකොට ඒ නිසා එයානෝ ඒ දිහා බලලා අපි කියනවා එයාගේ වැඩිහිටි කාලේදී හොඳ හරි වන්ඩර්ෆුල් අපූර්ව දල තිබේවි will I have a promotion next year අර ප්‍රොමෝෂන් වාක්‍යෙ මෙතන තියෙනවා වෙනත් විදියකින් මට ඊළඟ අවුරුද්දේ ප්‍රොමෝෂන් එකක් ලැබෙවිද how many curd එතන how many cups කියලා වෙන්න ඕනේ හරි එතන මේ වචනේ පොඩි ගැටලුවක් තියෙනවා ඒක මම හදලා ඔයගලන්ට හෑන්ඩ් අවුට් එක දානකොට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මගේ හෑන්ඩ් අවුට් එකේ තියෙන්නේ හරි මම හෑන්ඩ් අවුට් එක ඔයගලන්ට අප්ලෝඩ් කරද්දී ඒක ගැටලුවක් නැති වෙලා හදනවා හරි how many cups will it have cups කියලා කියන්නේ පැටවුන්ට හරි සතෙක්ගේ වගේ කුඩා පැටවුන්ට තමයි අපි කියන්නේ cups කියලා ගොඩක් අය දැන් dogට puppy කියනවා පැටියට වෙන නමක් තියෙනවා ඉංග්‍රීසි වල ගොඩක් වෙලාවට හරි බල්ලා dog බලු පැටිය puppy පූසා cat උගේ පැටිය kitten කියලා කියන්නේ කුකුලා කොක් හරි හෙන් හරි නැත්නම් එයාගේ පැටිය chick අර ඒ විදිහට මේ පැටවුන්ට තියෙන වෙනම නම් ටිකක් ඉංග්‍රීසි වල මම මේ ටිකක් දවසක ඔයගොල්ලන්ට දෙන්නම් එක්කෝ වොකැබුලරි එකට හරි එහෙම නැත්නම් English is fun කියන පාර්ට් එක යටතේ හරි 6th sentence එක will they have punishment for that fault ඔවුන්ට දඬුවම ලැබෙයිද එම වරද සඳහා he won't have a pension ඔහුට නොලැබේවි විශ්‍රාමය හරි එහෙනම් ඒ අනුව එතනින් මේ කොටස් ටික સમાપ્ત වෙනවා. ඊළඟට අපි තවත් එක්තරා ව්‍යාකරණ වල තියෙන සරල කොටසක්, හරි කුඩා කොටසක් වෙන capitalization කියන කොටස සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා. ඒකට හේතුව එක මේ දැන් ඔයගොල්ලන්ට ඉතින් capital දාන්න එක අපිට පුළුවන් නේ කියලා. capitalization නමුත් මම ඕන තරම් දැකලා තියෙනවා පුළුවන් කියලා හිතාගෙන ගියාට නමුත් සමහරක් අය නිරන්තරයෙන්ම ඔය වැරද්ද කරනවා. රචනාවකම ලියන්න ගත්තයින් පස්සේ දැන් නිකන් මම වාක්‍ය කියද්දී බොහෝ වෙලාවට හරියට කැපිටල් දාලා ලියනවා. නමුත් රචනාවක ලියන්න ගියාම මොන කැපිටල් එකක්වත් නැහැ. ඔහේ ලියාගෙන යනවා. හරි. ඒතකොට ඒ අනුව ඒ වෑනොත් ඕගොල්ලන්ගේ ලකුණට වෙන්න හේතුව මොකද මේ කැපිටලයිසේෂන් කියලා වෙනම ඕගොල්ලන්ගේ දැන් 11 ශ්‍රේණියේ සිලබස් එකේ ප්‍රධාන කොටසක් ඒකට වෙන් කරලා තියෙනවා. ගුරුවරුන්ට උගන්වන්න කියලා ඇඩ්වයිස් කරලා තියෙනවා කැපිටලයිසේෂන් ඒ වගේම ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා මේක. ඉතින් ඒ වගේ පොත්වල දාන්නේ නැහැ. දැන් මේකේ එකේ දෙකේ පාඩමක් වගේ තමයි අපිට හිතෙන්නේ. නමුත් මේකේ වැදගත්කමක් තියෙනවා. ගොඩක් දෙනෙක් මේක වරද්දනවා. ඉතින් සමහර කරා හිතලා වරද්දනවා දන්නේ නැහැ. කොහොම හරි මේක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. Capitalization කියලා කියන්නේ capital letters භාවිතය. The use of capital letters in English. Okay, we take a look at how do we use capital letters. අපි කොහොමද capital letters භාවිත කරන්නේ කියන එක මේකට අනුව බලමු. පළවෙනි එක මම hand out එකේ ඔයගොල්ලන්ට දාලා තියෙනවා. අවශ්‍ය දේවල් සම්පූර්ණ කරගන්න අමාරුවක් නැහැ. පළවෙනි භාවිතය තමයි to begin a sentence. නැත්නම් අපිට කියන්න පුළුවන් at the beginning of a sentence වාක්‍යයක මුල. මේක සරලයි. පළවෙනි භාවිතය වෙනමයි. මම කියන වාක්‍යය it's a cold day today. ඕනෙම වාක්‍යයක ඒක මේ pronoun එකක් තිබ්බා හෝ නැතා හෝ නමක් ගමක් ආවා හෝ නැතා හෝ ඕනෙම වාක්‍යයක පළවෙනි අකුර මෙන්න මෙයා capital කියලා අපි සාමාන්‍ය සම්ප්‍රදායේ තියෙනවා.
ඒක තමයි පළවෙනිම භාවිතය. ඊට පස්සේ to begin as එක හරි ඊට පස්සේ to begin each line of a poem. අන්න තියෙනවා එකක් poem එක. ඔයගොල්ලෝ poems දැකලා ඇතිනේ. poems වල ගොඩක් වෙලාවට ඒක ටිකක් අමතක දෙයක් මම කියන්න ඕනේ. poem එකක් ගත්තාම poem එක ගොඩක් වෙලාවට තියෙන්නේ මෙහෙම. මෙහෙම poem තියෙන්නේ මොහොම තියෙනවා පේලිය හතරක් විතර. ඊට පස්සේ ආයෙ කඩලා මෙහෙම තියෙනවා තව පේලිය හතරක් විතර එක ළඟ. හරි ඊට පස්සේ ආයෙ තව පේලිය මොහොම තියෙන්නේ. poem එකක් කොහොමද සාමාන්‍යයෙන් නිකම් එක හැල්ලට ලියන්නේ නැහැ. යනු මේ වගේ poem එකක මේ කොටසකට අපිට කියන්න පුළුවන් stanza එකක් කියලා. stanza මේ එක පේලියකට අපි කියනවා line කියලා. ඒකත් මම කිව්වේ විශේෂයෙන්ම දැන් ඔයගොල්ලන්ගේ විභාගෙම poems එනවා සමහර අවුරුදු වල එනවා. දැන් මේ පාර අපිට බලන්න පුළුවන් ඊට කියලා. හැමදාම එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම poem එකක් එනවා කියලා නැහැ. නමුත් සමහරක් වෙලාවට ඒ එක්තරා ප්‍රශ්නයක් වෙනුවට poem එකක් දාන අවස්ථා තියෙනවා O level examination එකට. ඒ අනුව poem එකක මේ කොටසකට අපි කියන්නේ stanza එකක් කියලා. ඒකේ පේලියකට අපි කියන්නේ line එකක් කියලා. ඔයගොල්ලෝ අහනවා ප්‍රශ්න මේ ලාහවල් line එකේ තියෙන වචන ලියන්න. එහෙම අහනවා. දැනගන්න. යනවා හැම මේ poem එකේ පළවෙනි අකුරක්ම හරි හැම පළවෙනි අකුරම කැපිටල් හරි. එකකින් කියවෙන්නේ සමහර වෙලාවට එක වාක්‍යයක් වෙන්න පුළුවන් හරි. තනි වාක්‍යයක් වෙන්න පුළුවන් මෙතන ඉඳලා මෙතනටම කියවෙන එකම ආදාලා එහෙම කවියක ඉතින් භාෂාව වෙනස් නේ. හැබැයි අනිවාර්යයෙන්ම මේ ලයින්ස් හැම එකම කැපිටල් වෙන්න ඕන. ඒක තමයි දෙවෙනි එක. ඊළඟ තුන්වෙනි එක first letter of a quotation. quotation එකක් කියන්නේ මොකද්ද? මම පෙන්නන්නම් මේක මෙහෙම. My father said he is a friend of mine. My father said he is a friend of mine. මේ වාක්‍යයෙන් කියවෙන්නේ මගේ තාත්තා කිව්වා ඔහු මගේ යාළුවෙක් කියලා. ඒ කියන්නේ දැන් තාත්තා එක්තරා අවස්ථාවකදී කොහේ හරි ගිහිල්ලා හරි අපි එක්ක කතා කරන ගමන් පෙන්නනවා යම්කිසි පුද්ගලයෙක්ව අන්න අරයා මගේ යාළුවෙක් කියලා. ඔහු මගේ යාළුවෙක්. එයා මගේ යාළුවෙක්. හරි එමු කියලා. එහෙනම් තාත්තා කිව්ව දේ තමයි මෙතනදී පෙන්වන්නේ. එහෙනම් ඒකට අපිට කියන්න පුළුවන් quotation එකක් කියලා. ඒ කියන්නේ උද්දෘත පාඨ කියලා කියන්නේ. හරි උද්දෘත. ඒ කියන්නේ මොනවා හරි දෙයකින් වෙන් කරලා දක්වන පාඨයක්. හරි quotation ඒ මේ මාක්ස් වල කියන්නේ quotation mark කියලා නෙවෙයි මේ අර උඩකම උපමා වලට. එනවා මේ quotation එකක මුල් අකුර මේ තියෙන්නේ. මේ වාක්‍යයේ quotation එක තමයි මේක. ඒකේ මුල් අකුර හැමතිස්සෙම capital V යුතුයි කියලා තියෙනවා කියන එක. third fourth එක beginning to begin proper nouns. proper nouns කියලා කියන්නේ ඒකට සිංහල meaning එකක් මොන දෙනවා නම් දෙන්න පුළුවන් සංඥා නාම කියලා. හරි proper nouns කියන්නේ සංඥා නාම. ඒතර ඔයගොල්ලෝ හතරේ පන්ති වගේ බෙදලා ඇතියම සංඥා නාම, ද්‍රව්‍ය නාම එහෙම කියලා. ඒ පොත අරගෙන බලන්න ඒකේ සංඥා නාම වලට මොනවද තියෙන්නේ කියලා. සංඥා නාම වලට තියෙනවා පුද්ගලයන්ගේ නම නේ. ධනුෂ්ක කිව්වම ඒක පුද්ගලයෙක්ගේ නම. හරි මාළනී කියන්නේ පුද්ගලයෙක්ගේ නම. ඒතර ඒවා අපි කියන්නේ සංඥා නාම. ඒවා හැමතිස්සෙම කැපිටල් වලින් පටන් ගන්න. ඊට අමතරව ගම් වල නම් ඒවත් සංඥා නාම. හරි. උදාහරණ මෙහෙම මාළනී. ඊට පස්සේ ආය දානවා නුවන්. ඒවා සංඥා නාම. ඊට පස්සේ ගමක නම ගත්තොත් රාගම. රාගම කිව්වම එතකොට ඒක ඊට පස්සේ ඉන්දියා කිව්වම එතන සංඥා නාම. හරි. එයා මේකම කැපිටල් වෙන්න ඕනේ. ගම් වෙන්න පුළුවන් නගර රටවල් පුද්ගලයන්ගේ නම් ඒ ඔක්කොටම අපි දාන්නේ කැපිටල් ලෙටර්ස් පටන් ගන්න මේ ආරම්භයේ. ඊළඟට in abbreviations fifth එක in abbreviations. ඔයගොල්ලෝ යම් තාක් දුරකට abbreviations දන්නවා. ඒකට හේතුව මම අර English is fun කියන කොටසට දවසක් abbreviations ටිකක් දාලා කරලා. ඒතර ඒ අනුව abbreviations කියන්නේ මොනවද? දැන් ඔයගොල්ලෝ නිතර දකින abbreviations විදියට BOC. හරි Bank of Ceylon. ඒකේ මෙහෙම දානවා කවදාවත්
මෙහෙම මම දැන් දාන දෙකක් තියෙනවා නේ. එහෙම කවදාවත් දාන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් දානවා මෙහෙම UK මතකද අර ද භාවිතයම අපි කිව්වේ United Kingdom කෙටි කිරීම අපි UK කියලා කියනවා. ඒතකොට භාවිතය එහෙමම තියෙනවා. හරි. අය and භාවිතය අපි කිව්වේ SM. හරි. There is a vacancy for the post of an SM කියලා ඒ ලස්සනට එම පුවත්පත් එහෙම කියවනවා නම් ඕගොල්ලෝ දැකලා ඇති notice වල එහෙම තියෙනවා. හරි. SM කියන්නේ SM තනතුරක් මේක. හරි. SM චන්ද්‍රසේන නෙමෙයි. SM කියන්නේ ස්ටේෂන් මාස්ටර් කියන එක. දුම්රිය සේවයේ තියෙන තනතුර. ඒ වගේ හැම එකකම එතකොට හැම අකුරම කැපිටල් වෙන්න ඕනේ. 6 ලෝ එක තමයි ගෝඩ් කියන්නේ. හරි. දෙවියෝ සිහි වුණාම. දෙවියෝ සිහි වුණාම කියනවානේ ගෝඩ් කියලා නේද? අන්න ඒක. ගෝඩ් කොතන හිටියත් මොන වෙන්න ඕනේ කියනවාද? G කැපිටල් වෙන්න ඕනේ කියනවා. හරි. ඔව් මෙහෙම තියන්නේ නැහැ කවදාවත්. හරි. සිම්පල් GOD කියලා එහෙම ලියන්නේ නැහැ කොතනකවත්. එකක් එයාට ගෞරව කරන්න ඕන නිසා ඒ අදහසින් අනිවාර්යයෙන්ම දෙවියෝ සිහි වුණාම ඒ නිසා කැපිටල් සිහි වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ I එක අපි දන්නවා මීට කලින් මම කියලා තියෙනවා ඕනෙම වාක්‍යයක ඕනෙම තැනක අග හෝ මුල හෝ මැද I එනවනම් මම කියන සර්වනාමය අපිට කියන්න ඕනේ එතනට I එනවනම් ඒ අනිවාර්යයෙන්ම ඒ තැනදී කැපිටල් විය යුතුයි. ඊට පස්සේ මේ උදාහරණවල ලියන ඒවා දාගන්න ඕන ඔයගොල්ලෝ. 8 ඒක කියනවා මෙහෙම first word and all nouns in a salutation. salutation කියලා කියන්නේ ආමන්ත්‍රණය. උදාහරණයක් විදිහට අපි letters වලදී මේක අපිට important වෙනවා. dear sir අපි කියනවා මෙහෙම dear sir. හරි මහත්මයා නේ. ඒතකොට ඒකෙදි අර dear sir කියන්නේ මේකෙන් කියන්නේ dear කියන එකකට දානවා sir කියන එකකට දානවා. හරි මුල් අකුර වගේම අනිකුත් ඒවයි නාමපද. අන්න එතෙන්දි පොඩ්ඩක් ඒක වැදගත්කම වලට ගන්න ඕනේ. දැන් මම මෙහෙම එකක් කියනවා නම් මෙහෙම. හරි. මේක මම උදාහරණයකට දාලා ඇති my dear uncle. දැන් dear කියන එක අපි ගන්නේ දයාබර ඒ වගේ අදහසක් ගන්න. ඒතකොට dear sir කියන එක මෙතෙන්දී D capital වෙලා තියෙනවා. මම මෙතෙන්දී D simple වෙලා තියෙනවා. ඒකට නීතිය මම දාලා තියෙනවා. උදාහරණයක් ඔකට දාගන්න. first word and all nouns in a salutation. first word එක අනිවාර්යයෙන්ම capital විය යුතුයි. salutation එකේ. ඒ නිසා මෙතන D එක තියෙනවා. D capital. second එකේදී first word එක වෙන්නේ M. my කියලා පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා ඒකේ second word එක වෙන්නේ my. එතනින් පස්සේ තියෙන හැම මොනවාද noun එකේ. අන්න nouns වල තමයි මොකක් කියනද capital එන්නේ. my dear uncle කියන්නේ මේක adjective එකක්. හරි. uncle ව හඳුන්වන එකක්. ඒ නිසා මෙයාට අපි capital කරන්නේ නැහැ. සාමාන්‍ය capital කරන්නේ uncle වලට. noun එකක් තියෙනවා නම් ඒක capital. හරි. ඊට පස්සේ අවසාන එක මොනවා හරි එක title එකක්. ninth එක title එකක්. එහෙම නැත්නම් to say a title to write the title of designation. තනතුරක්. හරි තනතුරක් සඳහන් කරනකොට විශේෂයෙන්ම දැන් අපි කියනවා the president. the secretary. මෙන්න මේ වගේ ඒවා secretary. තනතුරක් title එකක් වගේ ලියනකොට ඒවැ හැම වචනයක් ගානෙම capital වෙන්න ඕනේ වචනේ වචනට. හරි. ගොඩක් වෙලාවට තනි වචනයක් නෙන්නේ මොකක්ද the president නම් ඒ දෙක capital වෙන්න ඕනේ. මුල් අකුර. හරි. ඔන්න ඔය කියන භාවිත ටික ප්‍රධාන වශයෙන්ම ඕගොල්ලන්ට තියෙනවා මේ capitalization වල. හරි පළවෙනි එක මේ වගේ වාක්‍යයක මුල. ඒක තමයි බහුලවම භාවිත වෙන්නේ. ඊට පස්සේ අපි කිව්වා poem එකක තියෙන හැම line එකකම පළවෙනි අකුර capital වෙන්න ඕනේ. තුන්වෙනි එකේදී quotation වලදී. හරි උද්දෘත පාඩ කියනකොට ඒවයි පළවෙනි අකුර. ඊළඟට proper nouns වල සංඥා නම් abbreviations වල කෙටි යෙදුම් වල. ඊළඟට bold කියන එක ඕනෑම තැනකදී G capital වෙනවා. I කියන එක ඕනෑම තැනකදී G capital වෙනවා. ඊළඟට මේ වගේ salutation dear sir my dear uncle ඒ වගේ ඒවා nouns ටික මුල් අකුර සහ මුල් අකුර හැර nouns එකේ අන්තිමට title එක හරි එහෙම නැත්නම් designation එක හරි මොන වෙනවද capital වෙනවා. ඔන්න එතකොට ඒ කොටසත් හරි අපේ අද දවසේ day 7 වල හරි day 7 දවස් 7ක් ගිහිල්ලා තියෙනවා දැන් day 7 වල
fourth work එකක් ඉවරයි. fourth duty එකක් ඉවරයි. ඊළඟට අපි යනවා vocabulary එකට. අපේ වැඩේ මොකද කියන්නේ වැඩේ? fifth වැඩ. මේකට ගිහිල්ලා අපි මොනවද දාන්න ඕනද? vocabulary එකක් දාගන්න. හරි. මේ සැරේ මම දීලා තියෙන්නේ vocabulary එකට body parts. හරි. දෙහි තියෙන කොටස් තමයි මේකේ මම වැඩිපුර දීලා තියෙන්නේ ඔයගලන්ට. ඒකේ පළවෙනි වචනේ මොකද්ද? mustache. හරි. ශබ්දය හොඳට පැහැදිලි කරගන්න mustache. උඩු රැවුල. උඩු රැවුලට තමයි mustache කියන්නේ. හරි. ශබ්දය නෙමෙයි. උඩු රැවුල කෙනෙකුගේ උඩු රැවුලට ඊට පස්සේ යටිනෝ තියෙන පුළුවන් රැවුල නේද? මේ චින් එකේ වොන් තියෙන පුළුවන් රැවුල. මේ තියෙන නහර. යාලේ කොහේ මොස්ට් එකනේ කරා. කොහොමද මේ උඩු රැවුල තමයි මුස්ටාච් කියන්නේ. ඊළඟට යටි රැවුල මේ තියෙන බියර්ඩ්. මේක මුස්ටාච් මේක බියර්ඩ්. යටි රැවුල. ඊළඟට කියන ෂෝල්ඩර්. ෂෝල්ඩර් කියන්නේ මොනවද? උරහිස්. කෙනෙකුගේ උරහිස් වල තමයි අපි කියන්නේ ෂෝල්ඩර් කියලා. ඊට පස්සේ ස්කල්. ස්කල්. දැන් මේකේ මට ස්කල් එකක් අඳින්න බෑ. ඒකට හේතුව ස්කල් කියන්නේ හිස් කබල. ඔලු කට්ට කියලා කියන්නේ. ඒක තමයි හිස් කබලට ස්කල් කියලා කියන්නේ. S K U double. ඊළඟට බෑක් බෝන්. බෑක් බෝන් කියන්නේ පිටකොන්ද. ඊළඟට ස්ටොමක්. ස්ටොමක්. ස්ටොමක් කියන්නේ උදරය. දැන් විද්‍යාව කරන ඕගොල්ලෝ දන්නවා ආමාශය කියලා තියෙනවා. ජීර්ණ පද්ධතිය ආමාශය කියලා තියෙනවනේ. ඒකටත් කියන්නේ ස්ටොමක්. ඊට අමතරව උදරය නැත්නම් බඩ කියලා අපි කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේදී ඒකටත් කියන්නේ ස්ටොමක්. ඊට පස්සේ කියනවා චීක් කියලා. චීක් කියන්නේ කම්මුල් වලට. කෙනෙකුගේ කම්මුල් තියෙන්නේ. ඒකට තමයි චීක් කියලා කියන්නේ. මේක තියෙන මේ ඉංග්‍රීසි මේ ඩෙෆිනිෂන් එකත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කියව ගන්න ඕනේ. මොකද ඒකත් ගොඩක් වැදගත්. හැම දවසකම මම මේ ඩික්ෂනරි එකකින් උපුටාගත්තු ඉංග්‍රීසි පාර්ට් එකක් දාන්න, ඉංග්‍රීසි වලින් තියෙන මීනින් එකක් දාන්නේ. ඒක ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම රීඩින් පැත්තට ගොඩක් හොඳයි. හරි. එහෙම තියෙන එක ඒක කියව ගන්න ඕනේ. කියවලා ඒ තේරුම් බැරිකම් තියෙනවා නම් තව ඩික්ෂනරි එකකින් බලලා හරි ඒක හදා ගන්න. ඊට පස්සේ චින්. දැන් චීක් කියවනේ පළවෙනි එක. ඒ කියන්නේ කම්මුල්. චින් කියන්නේ මෙන්න මෙතන නිකට. අපි කියන්නේ නිකට කියලා. හරි. කටල පල්ලෙන් මේ රැවුල තියෙන ප්‍රදේශය වගේ. ගර්ල් කෙනෙක් නම් තියෙන එහෙම රැවුල නැහැ. මේ මුඛයට පාලින් හරි මවුත් වලට පාලින් තියෙන එක තමයි චින් කියලා කියන්නේ. නිකට. ඊළඟට තියෙනවා එකක් නී කැප්. එතන ඔයගොල්ලෝ මේක දන්නවා ඇති KNE නී කියලා කියන්නේ ධන හිසට. මේකේ මේ K කියන එක සයිලන්ට්. හරි. ඒක ශබ්ද වෙන්නේ නැහැ. ප්‍රොනවුන්සියේෂන් වලදී නී කියලා එහෙම කියන්නේ නැහැ. හරි. නී. හරි. නී කියලා මෙතන ශබ්ද වෙන්නේ මෙයා ශබ්ද වෙන්නේ නැහැ. හරි. නී කියන්නේ ධන හිස. ඊට පස්සේ ධන හිස දැන් මේ විදිහට අස්තිය ගත්තොත් මේ අස්තිය මේ විදිහට ජොයින්ට් වෙලා තියෙනවා. ඒ අතර තියෙනවා ධනහිස් කටුව කියන එක. හරි. ධනහිස් පොල් කටුව කියන්නේ පොල් කටුවක් නෙමෙයි තියෙන්නේ. හරි. පොල් කටුව කියන කොකනට් ෂෙල් කියලා. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ අස්තියකින් හැදිච්ච පොඩි ආවරණයක්. ඒකට හේතුව මේ සංදිය ගොඩක් වැදගත් අපිට. හරි. ඒක අනික වැදගත් එකක් ඒ වගේම අනික මේක දැන් මේ විදිහට මේම අස්තියකින් ආවරණය වෙලා තිබුණ නැත්නම් මෙතෙන්ට ගොඩක් හානි වෙන්න පුළුවන් සහ බැලන්ස් එක නැති වෙන්න පුළුවන්. හරි. මොකද ලොකු බරක් අපේ මුළු දේහෙම බර එතෙන්ට දැනෙනවනේ. ඒතකොට ඒ හින්දා ටක් ගාලා මෙතනින් පයින්න පුළුවන්. හරි. පැනනම ඩොග් ගාලා බිම මේ අස්තියේදී බිම වදිනවා. හරි. ඒතර කකුල නැහැ. කකුල නැතුව යන්න වෙන්නේ. ඒ නිසා තමයි ටිකක් අර එතෙන්ට වැඩි ගාඩ් එකක් හම්බ වෙන විදිහට එහෙම වෙනම දාලා තියෙන්නේ කැප් එකක්. නී කැප් කියන්නේ ඒකට ධනහිස් කටුව කියන එක. ඊළඟ පාම්. ඒකත් අර නී වගේම
වචනයක් palm P A L M කියනවා. ඒකට සමහර ළමයි මේක ශබ්ද කරනවා palm කියලා. දැක්කම එහෙමනේ. හැබැයි මෙතනත් මේ L එක silent. palm කියනවා මිසක් palm නෙමෙයි palm කන්නේවනේ. ඒව නෙමෙයි palm වල මයන්න හරි. palm කියන්නේ palm කන්නේ. ඒකට palm කියපුවම එතන L එක ශබ්ද වෙන්නේ නැහැ. palm කියන්නේ palm. last word එක forehead. forehead කියන්නේ නළල. palm කියන්නේ මොකද්ද? අල්ල. අල්ල අතේ අර මේ ඝනකම තියෙන කොටස අල්ල. අල්ල තමයි palm කියන්නේ. forehead. forehead කියලා කියන්නේ නළල. හරි. එහෙනම් වචන ටිකක් හරි වචන එතන තියෙනවා ඕගොල්ලන්ට මේ පාර 12ක් මම හිතන්නේ. හරි. ඒ 12 හොඳට අවබෝධ කරගෙන පාඩම් කරගන්න. ඊළඟට අපි අවසාන අද දවසේ අවසාන වැඩේ විදියට මම දාලා තියෙනවා English is fun වලට ඔයගලන්ට poem එක. හරි. අපි poems කරේ නැහැ මට විදියට poems හම්බුනේ නැහැ. අද 7 වෙනි දවස් තමයි මුලින්ම poem එකක් ඔයගලන්ට හම්බෙන්නේ. ඒ මම හිතන්නේ ගොඩක් ඒකෙනුත් හරි අපි English is fun කියලා ඒක කරාට එතන ලොකු දෙයක් ඔයගලන්ට හම්බ වෙනවා. හැබැයි ඔයගොල්ලෝ ඒක ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ අර නිකන් ඔය නිකන් මොනවාරි ටිකක් කරලා නිකන් එනවා නෙමෙයි. එතනින් අපි හැම දවසකම ලොකු වැඩක් ගන්නවා. ඒ කියන්නේ අපි දැනට කරන් යන දේවල් වලින් දැන් මම ක්ලාස් කරනකොට උනත් අනිවාර්යයෙන්ම ළමයින්ට අමතරව දැන් ග්‍රැමර් පාර්ට්ස් ටික මේ ඩික්ටේෂන් නැත්නම් වොකැබුලරි වචන මාලාව ඒ දේවල් වලට අමතරව අනිවාර්යයෙන්ම මේ කොටියුට් එකක් දෙනවා. හරි. එහෙම නැත්නම් දැන් grade 11 කට්ටියට grade 10 කට්ටියට නම් අචුපත් තියෙනවානේ ටෙක්ස්ට් බුක් එක. ඒකේ තියෙනවා ගොඩක් ඒ වගේ ගන්න පුළුවන් අභ්‍යාස මැටීරියල්ස් ගොඩක් දේවල් තියෙනවා ටෙක්ස්ට් බුක් එකකින් ගන්න පුළුවන් ඒවා. ඒ ළමයිට ඒක කරන් ගියාම වෙන එකක් කරන්න වෙලාවක් නැහැ ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් ඒ ලෙවල් ස්ටුඩන්ට්ස් වලට වගේ මම කරන දෙයක් තමයි මේ ක්ලාස් කරන ගමන් ග්‍රැමර් පාර්ට්ස් ටික කරගෙන යන ගමන් ඔය ටියුබ් මම හදපු ටියුබ්ස් තියෙනවා. ඊළඟට වෙන පොත්පත් තියෙනවා. ඒ වගේ ඒවා අනිවාර්යෙන් අර එක්කෝ මේ O level papers තියෙනවා past papers. එහෙම අමතර වැඩක් හැම දවසකම කරනවා. ඒතකොට ඒකට හේතුව අපි ඉගෙන ගන්න දේ ඔයාලට යොදන්න හුරු කිරීම. ඉගෙන ගත්තා වුණාට වැඩක් නැහැ. ඔයගොල්ලන්ට ඒක භාවිතය කරගන්න බැහැ. හරි. ඒ අදහසින් ඒ අරමුණෙන් තමයි මේ හැම දවසකම මේ වගේ පොඩි කොටසක් හරි ඡේදයක් වෙන්න පුළුවන්, කවියක් වෙන්න පුළුවන්. අර දවසක් පසල් එකක් කරේ මේ ප්‍රේරිකාව. ඒ වගේ අද තියෙන විතර පොයම් එකක් බලමු අපි ඒක කියවමු. Enjoy this little poem and answer the questions. පොඩි කවිය විනෝද වෙන්න කියවලා ඒ වගේම විනෝද වෙලා විතරක් බෑ උත්තර ලියන්නත් ඕනේ ප්‍රශ්න වලට. හරි. ඊට පස්සේ මේකේ කවියේ තියෙන ටොපික් එක ටයිටල් එක තමයි There was a crude man crude. ඒ වචනේ බලපුවම මේක ඕගොල්ලන්ට පේනවා ඇති මේ කවියේ ගොඩක් ලයින්ස් වල ඒ වචනේ තියෙනවා හැමතැනම. නේ? එක පේජ් එකක වගේ අරගෙන අනිත් හැම එකේම crude කියලා දෙනවා. ඒක මීනින් එක මොකද්ද? පල්ලෙහා දීලා තියෙනවා ඒකේ මීනින් එක. බලන්න ඒකේ මීනින් එක. crude meaning. crude. adjective bent කියලා තියෙනවා. meaning එක කියවලා බලන්න යටින් තියෙන එක not forming a straight line. having many sharp bends. මොකද කියන එකෙන් ඔයගොල්ලෝ අදහස් කරගන්න. not forming a straight line. කෙලින් ඉරක්. straight කියන්නේ කෙලින්. කොන්ඩි ස්ට්‍රේට් කරනවා කියලා කිව්වද එතනද කෙලින් ඉරක් නෙමෙයි not forming a straight line having many sharp bends ගොඩක් බොහෝ තියෙනවා මොනවද මෙන්න මේ වගේ නැමී bends කියන්නේ නැමෙන තැන you have to drive මේ උදාහරණයක් දීලා තියෙනවා ඉංග්‍රීසි මේ ඩික්ෂනරි ඉස්සර තියෙන එක්තරා වාසිදායක තත්ත්වයක් තමයි අපිට වාක්‍ය හම්බ වෙනවා හැම එකේදීම වචන වලට අදාළව උදාහරණ වාක්‍ය. මොකද කෙනෙකුට අර ටිකක් තේරුම් ගන්න ඉංග්‍රීසි දැන් සිංහල නම් අපිට තේරුම් ගන්න පුළුවන් භාෂාව අපේ භාෂාවේ ඉන්න. නමුත් දැන් ඉංග්‍රීසි වල සිංහල වල තියෙනවා මේ වචන සමහරක් ඒවා තියෙනවා. අපිට වාක්‍යයක දාලා කිව්වම තමයි තේරෙන්නේ. ඉතින් ඉංග්‍රීසි වල ගොඩක් වෙලාවට දැන් වචනේ මොනවද කියන්නේ කියන එක මීනින් එක තේරෙන්නේ නැහැ. නමුත් උදාහරණයක් දාලා කියපුවම අන්ටක් ගාලා තේරෙනවා. මේ වගේ තැනකට තමයි මේක භාවිත කරන්න කියන්නේ. ඒ අනුව දැන් උදාහරණයක් මේක තියෙනවා you have to drive slowly on these crooked country roads.
පිටිසර බද country roads කියන්නේ ඒක. පිටිසර බද මේ පාරවල් වල ඔබ රියපත වේ යුතුයි slowly හිමින්. හරි crook lines. දැන් එතකොට ඒකෙන් මොන වගේ අදහසක්ද ඔයගොල්ලෝ ගන්නෙ? වංගු සහිත පාරවල්. පාරවල් තියෙනවා කෙලින් පාරවල් තියෙනවා. ආයෙ තියෙනවා පාරවල් වංගු පාරවල්. ඒතර වංගු සහිත පාරක ඔයාලා මේ රියපදවන්න ඕනේ ගොඩක් හිමින්. වාහනේ යන්න පුළුවන් පේන්නේ නැතුව නේද? අර ඕගන්න බෑ. හරියට වංගුව බෙන්ට් එක ගත්ත නැත්නම් අර පැත්තේ එන ට්‍රක් එකේ හැප්පිලා මේව වෙන්න පුළුවන්. ඒතකොට ඒ අනුව his front teeth are crooked. තව උදාහරණයක් තියෙනවා his front teeth. front කියන්නේ ඉදිරි දත් crooked වෙලා. එතනින් අදහස් වෙනවා වංගු සහිතයි කියන එක. දත් වල වංගු කියලා නෑ. දත් වල කියන්නේ මොකද්ද? කඩතොල්. එතකොට මේකේ crooked කියන මීනින් එකේ මෙන්න මේ වචනේ මීනින් එකේ කියව එනවා. ඇද්ද වෙලා කියන මීනින් ගන්න පුළුවන්. හරි මේ වගේ කෙලින් නැතුව ඇද්ද වෙලා. ඊට පස්සේ රැලි වැටිලා කියලා ගන්න පුළුවන් මේ. රැලි වැටිලා කියලා ගන්න පුළුවන්. පාරක වගේ වංගු සහිත කියන අදහස ගන්න පුළුවන්. හරි එක එක විදිහට මේකේ තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රූෆ් කියන වචනේ. බහුව තේරුම් තියෙනවා. බලමු අපි කවිය කියවලා ඒකට තව පැහැදිලි වෙයි ඔය කියපු කතාව. There was a crooked man හිටියලු මිනිහෙක් ඉස්සරහට ඉඳලා crooked man කියලා. එතකොට ඒකෙන් ගන්න මොකද්ද? නැමුණු කියන වගේ අදහසක්. හරි පුදු වෙච්ච මිනිහෙක්. ගන්න පුළුවන් අපිට එහෙම නේද? මිනිහෙක් ඉන්නවා එයා පුදුයි. ඔව්. ඔයකට ඇරි සමහර අය වෙනවනේ. ඔව්. හරි. දැන් there was මතක ඇතිනේ. there is there ආවල there was එනම් මිනිහෙක් හිටියලු කොයි වගේද? පුදු වෙච්ච නැමුණු මිනිහෙක් හිටියා. And he went a crooked mile. ඔහු ගියා crooked mile. mile කියන්නේ සතපුමට. එහෙම නැත්නම් මේ මාර්ගයට ඔහු ගියා නැමුන් මේ රැලි වැටුණු සතපුමක. එහෙම කියන්නේ මොකක්ද? වංගු සහිත පාරකයි මෙයා ගමන් කළේ කියන එක. හරි. වංගු සහිත සතපුමක් එයා ගියා. He found a crooked sixpence. Sixpence. pence කියන්නේ පෙන්සයට. හරි. පෙන්සල නෙමෙයි පෙන්සය. ඒක මෙහෙ තියෙන එක නෙමෙයි පිටරටවල තියෙන මුදල් ඒකකයක්. හරි. පෙන්සය කියන ඔයගොල්ලෝ ලැස්ති සමහර විට. sixpence කියන්නේ පෙන්ස 6 කාසියක්. සරලව මේක හිතා ගන්න. එයාට හම්බුණා මේ වගේ කාසියක්. ඒකත් මොකද උනේ? crooked sixpence එක. හොඳ sixpence එකක් මෙහෙමයි. crooked එක මෙහෙමයි. දැන් ඒක රැලි වැටිලා පරණ වෙලා වාහන වලට තැලිලා පොඩි වෙලා වෙන්න පුළුවන්. කොහොම හරි ඒ sixpence එකත් රැලි වැටිච්ච sixpence එකක් තමයි අර නැමුණු මිනිහට හම්බුනේ. Against a crooked style. Against කියලා කියන්නේ මොකක් හරි දෙයක් අද්දර කියලා අපි කියන්නේ. හරි ඉදිරියෙන් අද්දර ඉස්සරහින් ප්‍රතිවිරුද්ධව ඒ වගේ අදහස් තමයි මේ against කියන්නේ. මොකකට මේ අද්දරද? against a crooked style. ඒකත් crooked වෙච්ච මොකක් හරි style කියන්නේ ඉදිකඩ. කඩුල්ලක්. හරි කඩුල්ලක් හිතාගන්න ඕනේ. ඔය වගේ වල නේම දාන්න ඔය වගේ කඩුල්ලක් තියෙනවා. ඒක රැලි වෙලිච්ච කඩුල්ලක්. හරි රැලි වෙලි කියන එක රැලි කඩිච්ච කියන්නේ හරි ඇද්ද වෙච්ච වග් ගැහිච්ච ඒ වගේ කඩුල්ලක්. which coat ඊට පස්සේ තියෙනවා he bought a crooked cat. දැන් එයාට sixpence එකක් හම්බුණානේ. pence 6ක් හම්බුණා. ඒකෙන් එයා bought bought කියන්නේ මිලට ගත්තා කියන එක. buy buy කියන එකේ past tense එක. he bought a crooked cat. ඔහු ගත්තා මිලදී ගත්තා වග් ගැහිච්ච පූසෙක්. දැන් මනුස්සයට මාරියම තමයි පූසා ඉන්නේ. හරි පූසත් වග් ගැහිච්ච. මම පූසෙක් තමයි ගත්තේ. which caught a crooked mouse. මොන වගේ මීයක් අල්ලගත්ත පූසෙක්ද මනුස්සයා මෙලට ගත්තේ? නැමි රැලි වැටුනේ අඟල දඟල වෙච්ච මීයක්. හරි එහෙම කියන්නේ මේ crook කියන එකට අදාළ බලන්න කොච්චර මීනින් එකක්. ඔයගොල්ලන්ට කොච්චර අවස්ථා කීපයකට මේක දාන්න පුළුවන් දැන් තියෙනවද? අපිට දල වශයෙන් ගන්න පුළුවන් crook කියන එකට කෙලින් නෙමේ ඇද වෙලා, වග් ගැහිලා, වංගු සහිත, නැමුණු ඔය වගේ මීනින්ස් කීපයක්. එන වචනයක් මේක. ඒ උදාහරණ වලින් ඒ භාවිත කරලා තියෙන තැන් වලින් ඔයගොල්ලන්ට ඒක හිතා ගන්න පුළුවන් කොච්චර පුළුල් භාවිතයක් wide range එක භාවිත කරන්න පුළුවන් මේ වචන කියන්නේ. and they all lived
together. ඔවුන් ඔක්කොම එකට ජීවත් වුණා in a little roofed house. අවසාන වෙලා ජීවත් වුණේ කොහෙද? ඒ වගේ ඇද වෙච්ච වග්ගහිච්ච ගෙදරක. හරි. එහෙනම් poem එක හරි. ඊට පස්සේ ඒකට අදාළව ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් ඉක්මනට බලාගෙන යමු. ඕගොල්ලෝ කරන්න වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ අපව මම උත්තර කියද්දි බලන්න ලියපුවා හරිද කියලා. What did the crooked man find against the style? දැන් මේවත් අපි කරගෙන යනකොටම ඔයගොල්ලන් ටිකක් ඔළුවට වැටෙනවා. අපි ඉගෙනගත්තු දේවලුත් එක්ක ඔයගොල්ලෝ කොහොමද ප්‍රශ්නකට උත්තර ලියන ඒවායිම හදාගන්නේ කියලා. පළවෙනි එක අහනවා what did the crooked man find against the style? මොකද්ද නැමුණු මිනිසට හරි පුදු වෙච්ච මිනිසට හම්බ වුණේ කඩුල්ල ගාව කඩුල්ල අද්දර මොකද හම්බුනේ the sixpence. ඒතර කෙටියෙන් වාර්ත යන්න පුළුවන් මේ වගේ එකට කෙටියෙන් ලියුවට ප්‍රමාණවත් හරි ප්‍රශ්නයක් නෑ. the sixpence කියලා ලියුවා නම් ඇති නැත්නම් ඔයාලට දිග වාක්‍යයක් ලියන්න ඕන නම් he found a sixpence. next question එක what did he buy with that? මොකද්ද ඔහු මිලදී ගත්තේ ඒ කාසියත් එක්ක? එතන මොකද a crooked cat නිකම්ම cat කියලා කියන්න එපා අනිවාර්යයෙන්ම a crooked cat හරි වග්ගහිච්ච පූසෙක් ගත්තා. where did all they live finally? අවසානයේ ඔවුන් කොහෙද ජීවත් වුනේ? නිකම්ම ඔයගොල්ලෝ a crooked house කියලා දාන්න එපා in a little crooked house. සම්පූර්ණයෙන් මේ කොටස අන්තිම ලයින් එක දැම්මම හරි. write two rhyming words in this poem. මේ කවියේ තියෙන rhyming words මෙන්න මේවා කවියක් දුන්නාම බොහෝ විට එන වචනයක් ඕගොල්ලන්ට rhyming. හරි rhyming words කියලා කියන්නේ එක හා සමාන ශබ්දයක් තියෙනවා කියන. උදාහරණයක් විදිහට cat, bat. ඊට පස්සේ mouse, house. ඒක තිබ්බනේ මේකේ. mouse, house. ශබ්දය එකයි. හැබැයි මුල් අකුරත් දෙයක් බොහෝ විට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ශබ්දය අනිත් එක ටිකක් අර සමාන අකුරු ටිකකුත් එක්ක ශබ්දය එනවා එක ශබ්දයක්. හරි? එහෙනම් මේ කවියේ තියෙන ඒ වගේ වල cat, bat හරි ඒ වගේ. බලමු මේ වගේ මොනවද තියෙන්නේ කියලා. එකක් මේක mouse, house එක ගත්ත හැකි. ආයෙ අපිට ගන්න පුළුවන් boat, coat කියන එක. B O U T H T CAUGHT. දැන් බලන්න ඒවේ අකුරු බොහෝ විට මේ UGHT ටික සමානයි. මුල් අකුර හෝ දෙක තමයි වෙනස් වෙන්නේ. ආයෙත් ගන්න පුළුවන් අපිට mile, smile. mile, style නේද? style. ඒකේ සමානයි. ඒතර මේ වචන දෙක ගොඩක්ම rhyming වෙනවා. මොකද ගොඩක්ම සරල සමයිනේ. එක අකුරෙන් වෙනස් වෙලා තියෙන්නේ. mouse, house. අකුරු ටිකක් සරල සමයි, ශබ්දයක් සරල සමයි. අනිත්ත් rhyming words වෙනවා. ඔයගලන්ට ලකුණු හම්බ වෙනවා මේවට උනත්. නමුත් වඩාත් හොඳ rhyming words එක තමයි මේක. හරි? boat, coat, mile, style. හරි? තවත් තියනවාද කියලා බලන්න ඕගොල්ලෝ. තව බොහෝ වෙන නැතුව ඇති ඒක තමයි තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න කවියත් හරි. ඒකට ප්‍රශ්න ටිකට උත්තරත් ලිව්වා. එතකොට මේ අභ්‍යාස ටික මේ දේවල් ටික හොඳට පුරුදු පුහුණු වෙන්න මම සමහර දවස්වල ඔයගොල්ලන්ට එවනවා. දැන් ගොඩක් අය දැන් වීඩියෝ එකයි ඒ වගේම හෑන්ඩ් අවුට් එකයිනේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඊට අමතරව සමහර දවස්වලට මම එවනවා විවිධ අභ්‍යාස තියෙන වාක්‍ය තියෙන ඒ වගේ ડોකියුමන්ට් එකක් බලන්න. ඒක නිසා ඒ අර්ථ විතරක් අරගෙන නිකන් ඉන්න එපා. මම එවන ඊමේල් එකේ බලන්න අනිවාර්යයෙන්ම සමහර දවස්වල ඇති ලින්ක් 3ක් හරි 3ක් හෝ 4ක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් 2යි එන්නේ. 3ක් ආපු දවස්වල බලන්න චෙක් කරලා පොඩ්ඩක් ඒ සමහරක් වෙලාවට ඔය අභ්‍යාසය මම දානවා. ඒවත් අනිවාර්යෙන් කියවලා බලන්න. එහෙනම් අද අපි අද දවස් තුල වැඩ කියලා අපි works අපේ ඉංග්‍රීසි කෝස් එකට අදාළව වැඩ කීපයක්ම කරා. position වලට අදාළව present, past, future කියන අවස්ථා තුන සම්පූර්ණයෙන් කතා කරා. ඊළඟට capitalization කියන කොටස සාකච්ඡා කරා. කොහොමද capital letters භාවිත කරන්නේ හරියට වාක්‍යයක වචන එක කියලා. ඊට පස්සේ vocabulary එක ඊළඟට අවසානයේ poem. ඉතින් යනවා ඒකේ දේවල් ටිකත් එක්ක ඉංග්‍රීසි හදාගන්න. හරි. ඉක්මනින් ඔය වීඩියෝස් බලලා ඒවා ගැටලු අවම කරගෙන අපි ඊළඟ දවසේ බොහෝ විට තවත් මේ වගේ helping works වල කොටස් කීපයක් තියෙනවා කතා කරන්න. ඒ ටික කතා කරලා ඊළඟට අපි සූදානම් වෙනවා ටික ටික ක්‍රියාපද වලට යොමු වෙන්න.
ඒතර ක්‍රියාපද ටික තමයි ගොඩක් අයට ගැටලුත් තියෙන්නේ. ඒ කියන්නේ ටෙන්සස්, පැසිව් වොයිස් ඒ සම්බන්ධයෙන්. දන්න ඔයගොල්ලන්ගේ පණිවිඩය දෙන්න යාළුවන්ටත් ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා. එහෙනම් හැමෝටම එනම් good bye. ඊළඟ දවසේ හම්බ වෙමු.